තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේදී ඊ타ත්ම වටිනා මේ ඉමක් කොනක් පරක් තෙරක් නොපෙනෙන දුක් සහගත සසර නිමා කරගන්නට අවශ්‍ය ඊ타ත්ම වටිනා ධර්මඥානයක් ලැබෙන දහම් පරයයක් මම දේශනා කරන්නට සූදානම් වෙනවා. ඒ නිසා හැමදෙනා වහන්සේටම බොහොම මෙත් සිතින් මතක් කරනවා මේ කය එක තැනක තියනවා වගේ හිතත් එක තැනක තියාගෙන හිත ඇතුලෙන් නොයෙක් විතර්කණය කරන්නේ නැතුව හිත දුවන්ට නොදී ඊටමත් වමනාවෙන් මේ පෙන්වන කරුණ ටික හොඳට ශ්‍රවණය කරන්ට කියලා. සසර දුක්ගිනි නිවෙන ඒ නිවන් ප්‍රතිපදාව මනාකොට පූර්ණේ කරගන්නේ කොහොමද කියන කාරණාව මුල් කරගෙන මුලින්ම මම දහම් පරයයක් කියලා දෙනවා. ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රභේද ගතව ඒ ත්‍රි ශික්ෂාව විමුක්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණාවත් පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණු ටිකක් ගැඹුරු ස්වභාවයෙන් යුක්ත නිසා අපේ හිතේ විසිරුණු කමක් තිබුණොත් මොන විදිහටවත් මේක තේරෙන්නේ නැහැ. ධර්මය තේරුනේ නැතිනම් ඒ අර්ථය අපි තුල ධාරණය වෙලා නැත්නම් ඒ ධර්මයට අනුව ප්‍රතිපත්තිය හැසිරෙනවා කියන එක කරන්න අපහසුයි. ඒ නිසා තමයි බොහෝම හොඳට වුණාවෙන් ධර්මය අපි ශ්‍රවණය කටයුත්තේ. විශේෂයෙන්ම මම මතක් කරන්ට උත්සාහවත් වෙන්නේ අපේ මේ ස්වාමීන් වහන්සේලාට විතරක් නෙමෙයි මේ රටේ විතරක් නෙමෙයි මේ ලෝකෙතම තියෙන ප්‍රශ්නයක් අපි මතක් කළොත් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඊට පස්සෙත් මේ ශාසනයේ පැමිණි ශාසනය අසුරු කරන බොහෝ දෙනෙක් නොබෝ කලකින් ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් ගිහිගෙන ශාසනය පැවිදුණා නම් ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්යාවේ අවසානයේ අරිහත් ඵල චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගෙන වාසය කළා. නමුත් වර්තමානයේ වෙනකොට බොහෝ ධර්මය ශ්‍රවණය කරනවා. වීරිය නොකරනවත් නෙවෙයි බොහෝ වීරියත් කරනවා. නමුත් ඒ උතුම් ශාසන භ්‍රමචර්යාව අවසන් කළා ජීවිතේ ඥාන දර්ශනීය සාක්ෂාත් කරගෙන වැඩ ඉන්න උතුම්යන් වහන්සේලා දකින්ට ලැබෙන්නේ නැහැ. එතකොට මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියන කාරණාව ගැන පොඩි කරුණු ටිකක් තමයි මම මතක් කරන්න හදන්නේ. මොකද්ද මෙතන තියෙන වැරද්ද? මොකද්ද තියෙන මේ ප්‍රශ්නේ? මොකද්ද තියෙන අඩුව කියන කාරණාව. හොඳට අපි භාවනා කරනවා, බණ අහනවා, දහමත් තේරෙනවා, හැසිරෙනවා. ඒත් අරිහත්ත්වයේ පැත්තකින් තිබේවා ජීවිතයෙන් විහෙසකර මානසික මට්ටමක් අයින් කරලා බොහොම පහසු විහාරයකින් වැඩ ඉන්න තැනකට එම පහසු නොවන තත්යකටපත් වෙලා. ඒ හින්දා අපි පොඩ්ඩක් කතා කරමු. අපි නිකමට කිව්වොත්
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මනාව කොට පිළිවෙත් පිරුවොත් මේ ශාසනය කිසි කලකට රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. එතකොට අපිත් මේ ශාසනය පිළිවෙත් පුරනවා. එතකොට මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? මොකද්ද මෙතන තියෙන වැරද්ද? නැත්තම් කොතනද අඩුව කියන කාරණාව පොඩ්ඩක් අපි හොයාගමු. ඒකටත් උපකාර වෙනසයි මේ දේශනාව. මම අර ඉස්සරත් ගොඩාක් වෙලාට මතක් කරන්නේ අපි කියමු දැන් මහා යකඩ ගොඩක් උඩින් යන ගුවන් යානා කියලා කියන්නේ. එතකොට ලෝකේ ධර්මතාවය කියලා එකක් තියෙනවා. ඒ ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ. අපි කියමු අද කාලේ විතරයි ওই යකඩ ගොඩවල් වලට උඩින් යන්න පුළුවන්. ගුවන් යානා වලට උඩින් යන්න පුළුවන් අද කාලේ විතරයි. අතීතයේ එහෙම පුළුවන් කමක් තිබුණෙත් නැහැ. අනාගතයේදීත් කවදාවත් යන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් විතරයි යන්න පුළුවන් වෙන්නේ කියලා එහෙම සිද්ධියක් නැහැ. ඔය ඒ යකඩ ගොඩ උඩින් ගෙනියන්න පුළුවන් විදිහට ඒ කෑලි බැලි ටික ඒ විදිහටම හයි කරගන්න පුළුවන් වුණා නම් හයි කරගත්තා නම් අතීතයේදීත් උඩ යනවා. අනාගතයේදීත් අවුරුදු 100කින් වෙන්න පුළුවන් 1000කින් වෙන්න පුළුවන් ලක්ෂකින් වෙන්න පුළුවන් කවදාම හරි දවසක. ඔය දැන් මේ යකඩ ගොඩ උඩින් ගෙනියන්න පුළුවන් විදිහට ඒ කෑලි බැලි ටික ඒ විදිහටම හයි කරගත්තා නම් ඒක උඩින් ගෙනියන්න පුළුවන්මයි. ඒකේ ධර්මතාවයක් නැහැ. දැන් විතරයි ඒ වගේ එකකට උඩින් යන්න පුළුවන්. අනාගතයේදී එහෙම උඩින් යන්න බෑ. අතීතයේදීත් එහෙම උඩින් ගියේ නැත්තේ බැරිකම හින්දායි කියලා එකක් එහෙම නැහැ. බැරි වුණා නම් බැරි වුණේ. අනාගතයට බැරි වෙනවා නම් බැරි වෙන්නේ උඩින් යන්න. ඔය අද උඩින් යන විදිහට ඒ කෑලි බැලි ටික ඒ විදිහටම හයි කරගන්න බැරි වෙච්ච නිසායි. එහෙම හයි කරගන්න එකේ මොකක් හරි අඩුවක් තිබුණා නම් තිබුණු හින්දා මිසක ඒකට උඩින් යන්න බැරි වුණේ නැත්තම් උඩින් යන්න බෑ කියන ධර්මතාවයක් නැහැ. ඒ වගේ ඉස්සරන රහත් වුණා අද කාලේ රහත් වෙන්න බෑ. මේ ශාසනයේ එහෙම හේතුවක් නැහැ. දැන් රහතන් වහන්සේලා බිහින වෙන කාලයක් කියලා එකක් එහෙම නැහැ. අනාගතයේදී එහෙම රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ කියලා එහෙම ධර්මතාවයක් නැහැ මේකේ. බුදුරජාණන් වහන්සේ පිරුම්මංචකේදී සුබද්ද භික්ෂුවට දේශනා කළේ ඉමේච සුබද්ද සම්මා විහෙරියුන් අසඤ්ඤෝ ලෝකේ අරත්තේ යස කියලා. සුබද්ද මනාකොට පිළිවෙත් පිරුත් මේ ලෝකේ කිසි කලකට රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර කැලි බෙල් ටික හයි කරගත්තා නම් යකඩ ගොඩ හැමදාම උඩින් යනවා වගේ. යම් කිසි කෙනෙක් සීනාස්ත්‍ර ස්වභාවයට අනාශ්‍රව චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් ආකාරයට හරියට මේ ප්‍රතිපදාව පිරුවනම් රහත් වෙනවා කියන කාරණාව අදත් වෙනවා. අතීතයේ වුණා වගේම අදත් වෙනවා. හෙට දවසේදී අනාගතයටත් වෙනවා. ඒ හින්දා එදා නිවන් දැක්කට අද හැම නිවන් දකින්න පුළුවන් කමක් නැහැ කියන ධර්මතාවයක් හෝ අනාගතයේදී නිවන් දකින්න බෑ කියන ධර්මතාවයක් නැහැ. ඒ කැලි බැලි ටික ඒ විදිහට හයි කරගත්තේ නැතිකම නිසා ගුවන් යානයක් යකඩ ගොඩක් උඩින් ගියේ නෑ වගේ. එහෙනම් ඒ අනාශ්‍රව චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් වෙන වැඩපිළිවෙලේ කුතනක හෝ අඩුවක් ඇතිකම මතමයි මෙතන මේ අද දවසේදී යම් ක්ෂීණාශ්‍රව භික්ෂුන් වහන්සේලාගේ පහළවීමක් නොවුනේ නම් නොවෙන්නේ. ඒ සඳහා ගොඩාක් වටිනා සූත්‍රයක් තියෙනවා මම පොඩ්ඩක් කෙටියෙන් මතක් කරන්නම්. අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙනවා චේතනාකරණය කියලා සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනාය කරණීයෝ අප්පිටිසාරෝ මේ උපජ්ජිතු. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සිල්වත් වූ සීල සම්පන්න භික්ෂුවට න චේතනාය කරණීයං හිතන්න ඕනේ නැහැලු මට අවිප්පටිසාරෝ
විපලිසර නොවීම උපදීවා විපලිසර නොවීම ඇති වේවා කියලා හිතන්න ඕනේ නැහැලු. විපලිසර වෙනවා කියලා කියන්නේ පසුතැවෙන ගතිය, කළ නොකළ දේවල් ගැන කෙසේද විපලිසර වෙන තැවෙන ගතිය, කායික වෙහෙස මානසික වෙහෙස කියන මෙන්න මේ ගති ටිකට තමයි විපලිසර වෙනවා කියලා කියන්නේ. අනේ මට මේක කරන්න බැරුණානේ, අනේ මට තාමත් මේ ධහම වඩා ගන්න බැරි වුණානේ කියලා කුමන ආකාරකෝ විපලිසර වෙනවා කියන ධර්මතාවයක්, විපලිසර නොවේවා කියන ධර්මතාවයක් උපදවා ගන්න ඕනේ නැහැ. මොකද්ද? කවුද? සිල්වත් කෙනා. මොකද සිල්වත් කෙනාට ධම්මතායසා භික්ඛවේ සීලවතෝ සීල සම්පන්නෝ සාක්ඛේ අවිපටිසාරෝ උපජ්ජති. මහන්නේ සිල්වත් වූ සීල සම්පන්න භික්ෂුවට මේ ධර්මතාවයක් මොකද්ද? විපලිසර භාවය නොවෙනවා කියන එක. ඒක ධර්මතාවයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අවිපටිසාරස්ස භික්ඛවේ න චෛතනා කරණියෝ පාමුජ්ජං මේ උපජ්ජිතු. විපලිසර නොවීම ඇති භික්ෂුවට හිතේ ප්‍රමෝදය ඇති වෙන එක, ප්‍රමුදිත බව, උදවැඩුණු බව, ආත්පසෙන් හිත සතුටු කරන බව ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ කියනවා. නචේතනා කරණියෝ හිතන්දවත් ඕනේ නැහැ කියනවා. ධම්මතායේසා භික්ඛවේ අපට යං අවිපටිසාරස්ස පාමුජ්ජං ජායති. විපලිසර නොවන මනසක් තියෙන කෙනාට ප්‍රමෝදය උපදිනවා කියන එක ධර්මතාවය. ඊට පස්සේ ප්‍රමුදිතස්ස භික්ඛවේ න චේතනාය කරණියෝ පීතිමේ උපජ්ජති. ප්‍රමෝදයේ තියෙන භික්ෂුවට හිතේ ප්‍රමුදිත බව උදවැඩුණු තියෙන කෙනාට අභ්‍යන්තරය තුල අධික ප්‍රීතියක් උපදිනවා. නැත්නම් ප්‍රීතියක් ඇති වේවා කියන ධර්මතාවය ප්‍රාර්ථනා කරන්න ඕනේ. චේතනා කරණීයයි කියලා කියන්නේ අනේ මට ප්‍රීතිය කියන මට්ටමට ලැබෙනවා නම්, හිත සතුටු වෙන මට්ටම ලැබෙනවා නම්, කවද්ද මේක ලැබෙන්නේ මට ලැබෙනවා නම් හොඳයිනේ කියලා එහෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ. විපලිසර නොවීම තියෙන කෙනාට පාමොජ්ජය ඇති වෙනවා. පාමොජ්ජය තියෙන කෙනාට ප්‍රීතිය කියන එක ඇති වෙනවා. එතකොට ඒසා ධම්මතායසා භික්ඛවේ ප්‍රමුදස්ස පීති උපජ්ජති. ධර්මතාවයක්මයි ප්‍රමෝදයේ තියෙන සිල්වත් භික්ෂුවට, ප්‍රමෝදයේ තියෙන කෙනාට ප්‍රීතිය උපදිනවා කියන ධර්මතාවය. ඊට පස්සේ පීති මනස භික්ඛවේ න චේතනා කරණියෝ මේ පස්සම්බති. ප්‍රීතිය ඇති මනසක් තියෙන කෙනාට මගේ හිත සංසිඳේවා, කය සංසිඳේවා, හිත කය දෙක සංසිඳේවා, මේ දරත ගති සංසිඳේවා කියලා පස්සද්ධිය සංසිඳීම කියන එක ඇතිවීම පිළිබඳව නචේතනා කරන්නේ. හිතන්න ඕනේ, ප්‍රාර්ථනා කරන්න ඕනේ. පස්සද්ද කායස භික්කවේ නේ චේතනාය කරණීය සුඛං වේදියාමේති. හිතයි කයයි දෙක සංසිඳුණු පස්සද්ධිය තියෙන කෙනාට නචේතනා කරණීයං. හිතන්න ඕනේ නෑ, ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ. මොකද්ද? මගේ හිතයි කයයි දෙකම සැප සහගත වේවා කියලා හිතන්න ඕනේ නෑ. හිතන්න ඕනේ නෑ. ඒසා ධම්මතා, ඒක ධර්මතාවයක්. පස්සද්ධිය තියෙන කෙනාට සැපේ උපදිනවා කියන එක. ඊට පස්සේ සුකුණෝ භික්කවේ න චේතනාය කරණීයෝ චිත්තමේ සමාධියතුති. පස්සද්ධිය තියෙන කෙනාට හිතන්න ඕනේ නෑ, ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ මගේ හිත සමාධි වේවා කියලා. අනේ මේ හිත සමාධි කරනවා සමාධි වෙන්නේ නෑනේ. මගේ හිත සමාධි වෙනවා නම් හොඳයිනේ.
මගේ හිත සමාධි කරගන්න පුළුවන් නම් හොඳයිනේ මගේ හිත සමාධි වේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. පස්සද්ධිය තියෙන කෙනාගේ සැපේ තියෙන කෙනාගේ හිත සමාධි වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධින් භික්ඛවේ සමාහිතස්ස භික්ඛවේ න චේතනාය කරණීය යතහ භූතාං පජානාමි. සමාධිය තියෙන කෙනාට ප්‍රාර්ථනා කරන්න ඕනේ මට ඇත්ත ඇති හැටි පෙනේවා. ඇත්ත ඇති හැටි දකින්න ලැබේවා. ඇත්ත ඇති හැටි දකින්නේ මං කොහොමද කියලා සමාධිය තියෙන කෙනාට ප්‍රාර්ථනා කරන්නට අවශ්‍ය නැහැ. ඒක ධර්මතාවයක් සමාධිමත් මනසක් තියෙන කෙනාට ඇත්ත ඇති හැටි පෙනෙනවා කියලා. ඊට පස්සේ යතහ භූතම් පස්සං ඇත්ත ඇති හැටි දකින්න කෙනාට දන්න කෙනාට මේ දුකේ කලකිරීම ඇති වේවා කියලා නිබ්බිදාව ඇති වේවා කියලා කලකිරීම ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. මේ සියලු ලෝකේ කලකිරීම දුකේ කලකිරීම පංච උපාදානස්කන්ධයේ කලකිරීම ඇති වේවා කියන ධර්මතාවය ප්‍රාර්ථනා කරන්න ඕන එකක් නෙමෙයි. ඇත්ත ඇති හැටි දකින්න කෙනාට යථාභූත ඥානය තියෙන කෙනාට දුකේ අත නිබ්බිදි දුකේ කියලා කියන්නේ දුකේ කලකිරීම ඇති වෙනවා කියන ධර්මතාවය වෙනවා. දුකේ කලකිරීම ඇති වෙනවා. කලකිරීම ඇති වෙන භික්ෂුවට අනේ මේ දුකෙන් මගේ මනස නොයලේවා ලෝකේ මනස නොයලේවා කියලා විරාගයේ පිණිස ප්‍රාර්ථනාවක් ඕනේ. කලකිරීම තියෙන මනස නොයලෙනවාමයි. ඒක ධර්මතාවයක්. ඊට පස්සේ ඒ විතරාගී මනස ඒ නොයලෙන මනසට දුකෙන් මගේ මනස මිදේවා කෙලෙසුන්ගෙන් මගේ මනස මිදේවා ආශ්‍රයන්ගෙන් මනස මිදේවා කියලා ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මනස මිදෙනවාමයි. ඒ කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මනස මිදුණු කෙනෙකුට කෙලෙසුන්ගෙන් මගේ මනස මිදුණා කියන විමුක්ති ඥාන දර්ශනය පහළ වේවා කියලා ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ කියලා විමුක්ති ඥාන දර්ශනය ඉපදීම ඉවරයි. කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ කියලා ඵල ප්‍රත්‍යක්ෂ ඥානෙ නැත්නම් විමුක්ති ඥාන දර්ශනය කියන එක ඇති කරගන්න ඕනේ. මම ඇති කරගන්නේ කොහොමද? අනේ මේ විමුක්ති ඥාන දර්ශනය මං කෙරේ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක ධර්මතාවයක්. විමුක්ති මනසකට විමුක්ති ඥාන දර්ශනය ඇති වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමුක්ති ඥාන දර්ශනය මහණෙනි ලැබෙනවා නිරායාසයෙන්ම විමුක්තිය කියන ධර්මතාවය තියෙන කල්හි. විමුක්තිය කියන ධර්මතාවය ලැබෙනවා විරාග මනසක් තියෙනකොට, නොයැලෙන මනසක් තියෙනකොට, කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් දුකෙන් ඒ මනස මිදෙනවා නිබ්බිදාව කලකිරීමක් තියෙනකොට. නිරායාසයෙන්ම කලකිරීම කියන එක ඇති වෙනවා කෙනෙකුට. මේව ගන්න දේවල් නෙවෙයි වෙන දේවල්. කලකිරීම ඇති වෙනවා ඇත්ත ඇති හැටි දකින්න මනසක් තියෙනකොට. ඇත්ත ඇති හැටි දකිනවා සමාධිමත් මනසක් තියෙනකොට. ඇත්ත ඇති හැටි දකිනවා හිත සමාධිනම්. චිත්ත සමාධිය ඇති වෙනවා හිත කය දෙක යම් කිසි කෙනෙකුගේ ආත්පස සැප සහගත නම් සුවදායක නම් කෙනෙකුගේ හිත කය දෙක සැප සහගත වෙනවා සංසිඳුණු සිතක් සංසිඳුණු කයක් තියෙනකොට.
කෙනෙකුගේ සිතයි කයයි දෙක සංසිඳෙනවා. එයාගේ මනස හැම වෙලාවෙම ප්‍රීති සහගත නම්. යම් කිසි කෙනෙකුගේ මනස තුල ප්‍රීතිය කියන ධර්මතාවය ඇති වෙනවා. හිතේ ප්‍රමුදිත භාවයක් උදගඩුණු බවක් තියෙනවා නම්. යම් කිසි කෙනෙකුට ප්‍රමුදිත භාවය උදගඩුණු බව ඇති වෙනවා. යම් භික්ෂුවක් සිල්වර විපලිසර නොවන මානසික මට්ටමක සිටිනම්. පසු තැවෙන්නේ නැති විපලිසර නොවන මානසික මට්ටමක් තියෙනවා නම්. විපලිසර නොවන පසුතැවිලි නොවන මානසික මට්ටමක් හැදෙනවා. සිල්වත් නම් භික්ෂුව කියලා පෙන්නනවා. එතකොට එක කාරණාවයි අඩු. යම් තැනක විපලිසර නොවන පසුතැවිලි නොවන අනේ අපිට මෙච්චර කරනවා තාමත් නෑනේ. මේ තාමත් තනසිල්ලක් නෑනේ. තාමත් පහසුවක් නෑනේ. මොන ආකාරයකට හරි විපලිසර වෙන කම අපේ තියෙනං අඩුයි කොතනද? සීලය කියන එක නෑ. සීලේ නැති වුනහම සීලේ නැති නිසා ඇති වෙනවා මොකද්ද? විපලිසර වෙනකම. විපලිසර වෙන එකේ ලක්ෂණය විපලිසර වෙනවා කියන ධර්මතාවය තියෙනකොට નિરાයාසයෙන් මෙතන හම්බ වෙන්නේ මොකද්ද? පාමොජ්ජං ප්‍රමෝදය කියන එක. ප්‍රමෝදය නැති වෙනකොට ප්‍රීතිය කියන ධර්මතාවය නැහැ. ප්‍රීතිය කියන ධර්මතාවය නැති වෙනකොට හිත කය දෙක සංසිඳෙන්නේ නැහැ. හිත කය දෙක සංසිඳෙන්නේ නැතුනහම හිත කය දෙක එයාගේ සැප සහගත නැ දරතයි. කායික දරත මානසික දරතෙන් යුක්තයි හැම වෙලෙම. දරත කයක් ඇති දරත සිතක් ඇති කෙනෙකුගේ හිත සමාධි වෙන්නේ නැහැ. මේ සැපසහගත වෙන්නේ. සැපසහගත වෙන්නේ සැපසහගත නොවෙනකොට මනස සමාධි වෙන්නේ නැහැ. සමාධි වෙන්නේ නැත්නම් ඇත්ත පේන්නේ කොච්චර බලන් උත්සාහවත් වුණත් මේ පිටියෙන් එහා පැත්තක් තියෙනවා මම බලන්න හදනවා මට පේන්නේ නැහැ. කොහොම හරි බලනවා කියලා ඉතින් වීරිය කරනවා. ඒත් පේන්නේ මේ වැස්ම කියන එක තියෙනකම් මම මොනතරම් උත්සාහවත් වුණත් පේන්නේ. හැබැයි ওই පිටිය කැඩුවොත් මට උත්සාහවත් වෙන්න ඕනේ හැපැත්ත පේනවා කියන ප්‍රාර්ථනාවක් ඕනෙත් නැහැ. ඒ වගේ හිත සමාධි නොවි මේ කතා කරන දර්ශනය ධර්මය මොනතරම් බලන්න හැදුවත් පේන්නේ බලනවා බැලුවට පේන්නේ වෙහෙස විතරයි. නීවරණ ධර්ම දුරු කළා හිත සමාධි වෙනවා කියන ධර්මතාවය නැතුව ඇත්ත පේන්නේ මේ එකින් එකට සම්බන්ධයි. ඇත්ත පේන්නේ නැති වුනහම සමාධිය නැති වුනහම ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත පේන්නේ නැති වුනහම දුකේ කලකිරෙන්නේ නැහැ. මේ ලෝකයට යම් වෙලාවක දුකයි කියන ධර්මතාවය ඇති වෙනවා. දුකේදී දුකයි කියනවා, අඬනවා, වැළපෙනවා. ආයෙ ටික කාලෙකින් මේ දුකටම තව පැත්තකින් කැමති වෙනවා. වක්‍රාකාරව ආපහු වැළෙනවා. කලකිරෙනවා කියන එකක් එන්නේ නැහැ. දුකක් ඇති වුනහම කලකිරෙනවා නෙමෙයි ඒ දුකද උදව් වෙන්නේ ලෝකයට තව ආකාරයක ඇලෙන්න. අපි උපමාවක් කිව්වොත් හොඳට බඩගින්නක් ආවොත් අපිට අපි කරන්නේ ඛණ්ඩ බොණ්ඩ මොනවද තියෙන්නේ කියලා අහුමුළු හොයන එක මිසක ඒ වෙනුවට තව මොකක් හරි හොයන එක මිසක අනේ මේ බඩගින්න කියන එක දුකක් නේද කියලා දුකේ කලකිරිලා ඒකෙන් මිදෙන මාවතක් මොකද්ද කියලා දහමක් හොයන්නේ ඛණ්ඩ බොණක් තියෙනවනේ කියනවනේ හොයන්නේ ඒ වෙනුවට ලෝකෙම තව දෙයකට ඇලෙනවා මිසක හොඳට පිපාසයක් ඇති වුණොත් අනේ පිපාසය කියන්නේ මේක මහා දුකක් නේද කියලා දුකේ කලකිරෙනවද 70ම ගණන් ඇවිද හරි වතුර ටිකක් කොහෙද තියෙන්නේ කියලා හොයනවද අපි ලෝකේ ස්වභාවය දුකේ කලකිරෙනව නෙවෙයි දුකේදි වෙන්නේ ඒ දුකෙන් මිදෙන්න මොකද්ද කරන්න පුළුවන් කියලා තවත් ඇලෙන එක. නමුත් දුකේ කලකිරෙනවා කියන්නේ ඒකට තව යමක් ගන්නද හොයන එක නෙමෙයි. ඒක යතහභූත ඥානයේ තියෙනකොට
ඇත්ත ඇති හැටි දකිනකොට ආන් දුකේ කලකිරීම වෙනවා. මේ ලෝකය නැත්තම් කවදාවත් දුකේ කලකිරෙන්නේ නැහැ. දුක එනකොට ඒ කලකිරීම නැති කරගන්න වෙන ආදේශකයක් හොයනවා. වෙන පැවැත්මකට වෙන පැත්තකට මනස යොමු කරනවා. ඒකයි වෙන්නේ. දුකේ කලකිරුණොත් යම් කිසි කෙනෙක් ගැන යම් කිසි දෙයක් ගැන අපේ මනස අපි විසින්ම කලකිරුණොත් ඒක ඇලෙන්නේ නැහැ කියන එක ධර්මතාවය. ඇලෙන්නේ නැති වෙනකොට තමන් ඒ දෙයිනුත් ඒ දේ තමන්ගෙනුත් වෙන් වෙනවා. ඒකෙන් මිදෙනවා කියන එක ධර්මතාවයක්. මිදුණා කියන නුවණක් වෙනවා. ඒ නුවණ තමයි අරිහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා කියන්නේ. ඒ මිදීමට තමයි අරිහත් ඵල චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියලා කියන්නේ. හොඳට බලන්න සිල්වත් වෙනවා කියන එක විතරයි මෙතන තිබිලා තියෙන එකම ධර්මතාවය. සිල්වතාට විපලිසර නොවීමට ප්‍රාර්ථනා කරන්න ඕනේ නැත්නම් විපලිසර නොවෙනකොට ප්‍රමෝදය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැත්නම් මේ එකින් එකට ප්‍රාර්ථනාවක්වත් ඕනේ නැහැ. මේ ධර්මතාව වැඩෙනවා කියන ක්‍රමයක් තියෙනනම් මේ ශාසනේ කොච්චර බණ ඇහුවත් මේ අපේ ඉන්න ස්වාමීන් වහන්සේලා ටික විතරක් නෙමෙයි මේ රටේ මේ මුළු ලෝකෙම ඔක්කොටම බැරි වෙලා තියෙන්නේ එක දෙයයි. සිල් රකින්න බැරි වෙලා සිල්වත් වෙන්න බැරි වෙලා කියන කාරණාව විතරයි මේ තියෙන්නේ කියන එකක් තියෙනවා අන්තිමට. අපි පොඩ්ඩක් හොයමු ඇත්තටම සිල් රැක්කේ නැද්ද අපි? අපි සිල් රකින්නේ නැද්ද? අපි සිල්වත් නැද්ද? දැන් ධර්මයේ හැටියට නම් අපි සිල්වත් නැහැ කියන තැනකට යන්නේ. ඇයි? සිල්වත් නම් මෙලහට විමුක්ති ඥාන දර්ශනය කියන තැන අපි නතර වෙලා. රහත් වෙලා කියන එකක් එනවා. මොකද සිල්වත් වුණා නම් සිල්වතාට සිල්වත් භික්ෂුවට විපලිසර නොවේවා කියලා සිත්වත් උපදවන්න ඕනේ නැහැ කියනවා. ඒ කියන්නේ નિરાයාසයෙන් ලැබෙනවා. විපලිතර නොවුනොත් ප්‍රමෝදය ඇති වේවා කියලා සිතක්වත් උපදවන්න ඕනේ නැහැ. කියන එකෙන් කියනවා මොකද්ද? මේ දේ තියෙනවනේ මේ දේ වෙනවා. මේ දේ තියෙනවනේ මේ කාරණාව වෙනවා කියලා එකින් එකට පිරිපිරි යන ධර්මතාවයක් තියෙනවනේ. තියෙනවනේ. එතකොට ඒකෙන් කියනවා මොකද්ද? දුස්සීලයි කියලා. අපි බලමු මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා. මොකද මේ ශාසනය පෙන්වන එකම එක තැනක් තියෙන එකම එක මගේ පෞද්ගලික දෙයක් නෙමෙයි මම කියන්නේ. මේ සූත්‍රයම අරගෙන මතක් කළේ චේතනාකරණීය සූත්‍රය. සිල්වතාට යම් කිසි කෙනෙක් සිල්වත් නම් සිල්වතාට අවිප්පටිසාර ධර්මතාවය උපදිනවාමයි. අවිප්පටිසාර ධර්මතාවය උපදින කෙනාට ප්‍රමෝදය උපදිනවාමයි කියලා තියෙනවා කියලා එකින් එක පිරීගෙන යනවා නම් සිල්වත් නැති කෙනාට නෑ කියලා මේ ධර්මතාව එකින් එක නැති වීගෙන යනවා නම් අපිට තීරණය කරන්න වෙනවනේ මොකද්ද? කියන්නේ ධර්මතාවයෙන් යුක්ත න්‍යායක් එනව නේද මොකද්ද? අපිට ප්‍රමෝදය නැහැ අවිප්පටිසාර බව විපලිසර නොවන මනස නැහැ ප්‍රමෝදය නැහැ ප්‍රීතිය නැහැ පස්සද්ධිය නැහැ සමාධිය සැපේ නැහැ සමාධිය නැහැ ඇත්ත දැකීම නැහැ කලකිරීම නැහැ නොයැලීම නැහැ මිදීම නැහැ කියනකොට නැති වෙන්නේ කෙරෝලේ මොකක් වුණොත්ද? සිල්වත් වුණොත්ද? නෑ මොකක් වුණොත්ද? සිල්වත් නැත්නම් දුස්සීල නම් කියන එකක් එනවා. සිල්වත් වුණා නම් සීලය තියෙනවා. එතකොට සීලය තියෙන කෙනාට નિરાයාසයෙන් ප්‍රාර්ථනාවක්වත් කරන්න ඕනේ නැහැ මොකේද? අවිප්පටිසාර බවට විපලිසර නොවේවා. විපලිසර නොවේවා කියලා ප්‍රාර්ථනාවක්වත් කරන්න ඕනේ නැති මනසක් තියෙන කෙනාට નિરાයාසයෙන් ප්‍රමෝදය කියන එක ලැබෙනවා කියලා එකින් එක තියෙනවා කියලා අරිහත්ත්වයට දක්වාම එනකොට ඒ කියන්නේ එහෙනම්
ඒ ටික නැත්තම් එතන තියෙන දුස්සීල බව කෙනෙක් රහත් වෙලා නම් රහත් වෙන මේ එකින් එක පිරීගෙන එනවා නම් අන්න සිල්වත් කියලා කියන්න පුළුවන් නේ. හරි. ඒ කියන්නේ එතකොට අපේ මෙතන ඉන්න මේ උපාසක මහත්තුරු එතකොට මේ ස්වාමීන් වහන්සේලා ඒ විතරක් නෙමෙයි. එතකොට මේ රටේම හැම තැනම ඉන්න ස්වාමීන් වහන්සේලා විදේශීය රටවල වල ඉන්න මේ ස්වාමීන් වහන්සේලා මේ රහත් වෙලා නැහැ කියලා කියන්නේ අන්තිමට බලනකොට මොකද්ද? දුස්සීලයි කියන එකනේ කියලා තියෙනවා. ඒකෙදි අපි බලමු මේ දැන් මම මේ කතා කරන ටික අපි පුද්ගල භාවයෙන් හඳුනාගෙන තියෙන සිල්වත්කමක් දුස්සීලකමක් නෙමෙයි. අපි සාමාන්‍ය ලෝකෙ තුල සිල්වතෙක් හැටියට හඳුන්වන ධර්මතා ටිකකුත් තියෙයි. නමුත් මේ ශාසනයේ අද අපි ලෝකෙ කෙනෙක් සිල්වතෙක් තීරණය කරන විදිහට නෙමෙයි මේ ශාසනයේ සිල්වත්කම තීරණය කරලා තියෙන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අන්න ඒ ටිකයි මේකෙදි තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා මම හරියටම මෙන්න මේ ප්‍රශ්නේ මේ කාරණාව කියලා දෙනවා. මොකද්ද? සිල් රකින්න හැටි සිල්වත් වෙන හැටි විතරක් අද කියලා දෙන්න. එතකොට හරියටම සිල් රැක්කොත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. අද දවසේදී අපි සිල්වත් කියලා කියන්නේ හොරකම් කරන්නේ, සත්තු මරන්නේ, කාමේ වර්ධව හැසිරෙන්නේ, බොරු කේලම් කියන්නේ නැහැ, හිස් වචන පරස වචන කියන්නේ, ওই වගේ නැත්තම් විකාල භෝජනය කරන්න මේ වගේ නෑ කියන දේවල් නොකර ඉන්නක නිවිරති සීලය. ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටසෙන් තමයි අපි සිල්වත් කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ඔය සිල්පදම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලිනුත් තිබුණා. මෙතන අපි සමාදන් වෙන සීලය තුල තියෙන්නේ පුද්ගල භාවයක්. ඒ කියන්නේ අපි හොඳටම දන්නවා මම හොරකම් කරන්නේ මම සත්තු මරන්නේ මං කාමේ වර්ධව හැසිරෙන්නේ කියලා මම සිල්වත් කියලා දකිනවා. මගේ සිල්වත්කම මම ඒක කරන්නේ නැතුවත් ඉන්නත් උත්සාහවත් වෙනවා. ඒ හින්දා මම සතුටුත් වෙනවා. හැබැයි ඒ සීලය පුද්ගලයේ. ඒ සීලය තුල තියෙන්නේ පුද්ගල භාවය. ඒ බඳු සීලයකින් විපලිසර නොවීම ඇති වේවා කියන කාරණාවක් වෙන්නේ. විපලිසර වෙන්න පුළුවන් පුද්ගලයාම තමයි මේ සිල්වත් වෙන්නේ. සීලය කැඩුණු ගමන් චුට්ටක් හරි පළුදු වෙච්ච ගමන් අනේ මගේ අතින් මෙහෙම වුණානේ කියලා විපලිසර වෙනවා. වෙන්න හේතු වෙනවා. අපි හරියටම බලමු එහෙනම් විපලිසර නොවීම ඇති වෙන තැන දක්වාම සිල්වත් වෙනවා නම් සිල්වත් වෙන්නේ කොහොමද කියලා එකම එක තැනයි පුතේ තියෙන්නේ. මොකද්ද? හරියටම ගොඩාක් ඕනේ. හරියටම සිල් රකින්න. හරියටම ශාසනය දැනගෙන සිල් රකින්නවා කියන එකම කාරණාව විතරමයි කරන්න ඕනේ. රහත් වෙනවාමයි. ආයකට හේතු සම්පත් නැත්තම් හේතු සම්පත් නැහැ පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ කියන්නේ හරියට සිල් රැක ගන්න බැරි වෙන එකයි. මොකද හරියට සිල් රැක ගන්න පුළුවන් වුණොත් අර ධර්මතා එකින් එක වෙනවා. කෙනෙකුට පාරමිතා සම්පූර්ණ වෙලා නැත්තම් හේතු සම්පත් නැත්තම් නිවන් දකින්න බෑ කියලා කියනවනම් ඒ බැරි වෙලා තින්නේ මොකද්ද? එයාට සිල්වත් වෙන්න බැරි වෙලා කියන ටික විතරයි තියෙන්නේ. සිල්වත් වෙන්න පුළුවන් නම් ওই ටික වෙනවා. හරි. අපි පොඩ්ඩක් හඳුනගමු සිල්වත් වෙනවා කියන එක ගත්තාම මොකද්ද? දුස්සීල භවයේ දුරු වීමම සිල්වත්කමනේ. හරි. අපි මෙහෙම ටිකක් කල්පනා කරමු. අපි
දුස්සීලකම කියන එක ප්‍රභේද වශයෙන් ගොඩාක් තිබුණට කැටි කළා ගත්තාම කායික මානසික අසංවරයයි කියන කාරණා දෙකකට යනවා. දුස්සීලකම ගොඩාක් අකුසල් වැරදි කියලා ගොඩාක් ප්‍රභේද වලට ගියාට ඒක කැටි කළා ගත්තාම දුස්සීලකම කියන එක නිර්වචනය වෙනවා කායික අසංවරය වාචසික අසංවරය කියන ධර්මතා දෙක තුලින්නේ. හරි. අපි බලමු දුස්සීලකම කියන ධර්මතාවය කායික වාචසික අසංවරය තුලින් නම් ඒ දුස්සීල භාවයේ දුරු කිරීම නම් සිල්වත් බව. අපි මේකට හේතු ටික හොයාගමු. අපි බලමු ඉස්සෙල්ලාම දුස්සීලකම කියන එක. හැම වෙලාවෙම හේතු හොයලා හේතුවට ප්‍රතිකර්ම කිරීමෙන්ම ඵලය නැති කරන්න පුළුවන් ක්‍රමයක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒකයි මේ තියෙන්නේ අපි සිල්වත් වෙනවා කියන තැනක ඉඳලා මේ හැම දෙයකම උඩින් තියෙන ලෝකේ පවතින තැනකින්ම අරගෙන තියෙනවා මිසක ඒකට ශාසනය තුල පෙන්නලා තියෙන ධර්මතාවය මොකද්ද කියන එක බලන්නේ. අපි ඉස්සෙල්ලා දුස්සීලකම හරියට හඳුනගමු. එතකොට සිල්වත්කම අයින් කරගන්න පහසුයි. කයින් කෙරෙන කායික වාචසික වැරද්දයි හැම ආකාරයකින්ම දුස්සීලකමට ප්‍රභේද වෙලා යන්නේ කියලා මම මතක් කළානේ. කයින් කරන වැරදි ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ওই තුන මුල් වෙලා තමයි දුස්සීල වෙන්න හැම ප්‍රභේදයකටම ගලාගෙන යන්නේ. එකක් තියෙනවා අපි කියමු මොකද්ද? හොරකම් කරනවා, සත්තු මරනවා, කාම වර්ධව හැසිරෙනවා කියලා කයින් කරන වැරදි තුනක් තියෙනවා. ওই වැරදි තුන තමයි ප්‍රභේදගතව බොහෝ අකුසල් කියලා දුස්සීලකමට කයින් කරන වැරදි වලින් ගලාගෙන යන්නේ. ඔය ප්‍රධාන ධර්මතා තුනේම ප්‍රභේද මිසක තියෙන වෙන මොකුත් නැහැ. හරි. හොරකම් කරනවා, සත්තු මරනවා, කාම වර්ධ හැසිරෙනවා කියන එකෙන් හොරකම් කරනවා කියන දුස්සීලකම. දැන් මේ සිල්වත්කම නෙමෙයි මම කියන්නේ. සිල්වත් වෙන්න ඉස්සෙල්ලා දුස්සීලකම අඳුර ගන්න එපා. මොකද සිල්වත් කියන්නේ දුස්සීලකමේ වැළැක්ම, දුස්සීලකමේ මිදීම සිල්වත්කමනේ. එතකොට හොරකම් කරනවා කියලා කයින් කෙරෙන වැරද්දක් කරනවා නම් හොරකම් කරනවා කියන වැරද්දට හේතුව මොකද්ද කියලා අපි බැලුවොත් මොකද්ද හේතුව? ඇයි හොරකම් කරන්නේ මේ ලෝකේ? Taman hari කවුරු හරි හොරකම් කරන්නේ ඇයි? හොරකම් කරන්න හේතු වෙන්නේ මොකද්ද? ඒකට කියනවා ධර්මයේ මොකද්ද? හොරකම් කරන්න හේතු වෙන්නේ හිත. මොකද්ද හිත? ලෝභ සහගත හිත. ලෝභ සහගත හිත තමයි මේ හොරකමට මුල් වෙලා තියෙන්නේ. සත්තු මරනවා කියලා ප්‍රාණඝාතය කියන අකුසලය නැත්තම් දුස්සීලකම කයින් කරන වැරද්ද. ප්‍රාණඝාතයට හේතුව මොකක්ද කියලා බැලුවොත් ඒකට වෙනවා හිත. මොකක්ද හිත? ද්වේෂ සහගත හිත කියලා. ඊට කාමයේ වර්ධව හැසිරෙනවා කියන හේතුව ඇති වෙන්නේ මොකෙන්ද කියලා බැලුවොත් ඒත් හිත මොකද්ද? ලෝභ සහගත හිත. ලෝභ නැමැති අකුසල මූලයේ මුල් වෙලා කයින් කරවන වැරදි දෙකක් තමයි හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම. ද්වේෂ සහගත අකුසල මූලයේ මුල් වෙලා කයින් කරවන වැරද්දක් තමයි සත්තු මරණ, ප්‍රාණඝාතය කියන එක. ඔන්න කයින් කරන වැරදි තුනට එහෙම කයින් වැරදි කෙරෙන්නේ ඇයි? මොකක් නිසාද කියලා හොයාගෙන යනකොට හම්බුණා ලෝභ, ද්වේෂ කියන හේතු දෙක කියලා හම්බුණා. ඊට පස්සේ
වචනෙන් කරනවා වැරදි හතරක් බොරු කියනවා කේලම් කියනවා පරස වචන කතා කරනවා හිස් වචන කතා කරනවා. ඔය වචනෙන් කරන වැරදි හතර තමයි දුස්සීලයේ හැටියට අනන්ත අපරිමාණ ප්‍රභේදයකට ප්‍රභේද වෙන්නේ. වෙනවාම මුකුත් නැහැ. අපි ඒකෙදි මුසාවාදා බොරු කියනවා කියන දුසිල්වත් බව ගම්මු. බොරු කියනවා කියන වචනයෙන් කරන වැරද්දට දුසිල් බවට හේතුව මොකද්ද කියලා හෙව්වොත් අපි හම්බ වෙනවා හිත. මොකද්ද හිත? ලෝභ සහගත සිත කියලා. ඊට පස්සේ කේලම් කියනවා පිසුනා වාචා. පිසුනා වාචාවට මොකද්ද හිත කියලා බැලුවොත් මොකද්ද හේතුව කියලා බැලුවොත් හිත. මොකද්ද හිත? ද්වේෂසිත. ඊට පස්සේ පරුස වචන කතා කරනවා. පරුස වචන කතා කරන එකට හේතුව වචනේ දුසිල් බව. පරුස වචන කතා කරලා දුස්සීල වෙනවා නම් දුස්සීල වෙන්න හේතුව මොකද්ද? දැන් පුද්ගලයෙක් නෙමෙයි. මේ දුසිල් ටිකට හේතු ටිකක් මේ පේන්නේ දැන් මෙයාට. මම දුසිල් වෙලා තව පුද්ගලෙක් දුසිල් වෙලා නෙමෙයි දුසිල්වත් බවට හේතු ටිකක්. පේනවා මොකද්ද? පටිඝසිත. පටිඝසිත. ඊට පස්සේ සම්මප්‍රලාප. ඒ කියන්නේ හිස් වචන සම්පප්‍රලාප. හිස් වචන කතා කරනවා. වැඩකට නැති අනර්ථයේ පිණිස පවතින මෙලොවට පරලොවට දෙකෙන් එකකටත් යහපත පිණිස පවතින අකුසලයට හිත වූ අකුසලයේ වැඩිවීමට හේතු වෙන ඒකට උපකාරීව පවතින මෝහයෙන් යුක්ත වූ ඒ කියන්නේ කිසිම වැඩකට නැති හිස් වචන කතා කරනවා. ඒ හිස් වචන කතා කරනවා කියලා වැරද්දට දුස්සීල බවට හේතුව මොකද්ද කියලා හොයාගෙන ගියාම හිත මොන හිතද? මෝහ සහගත හිත. හරි. දැන් ඔන්න අපිට මේ දුස්සීලකම කියන එක ඇති වෙන්න තියෙන හේතු ටික හොයාගෙන ගියාම හම්බුණා ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල හේතු ටිකක් නිසායි දුස්සීලකම කියන එක ඇති වෙන්නේ කියලා උත්තරයක් හම්බුණා. එතකොට අපිට දුස්සීලකම කියන එක ඇති වෙන්නේ ලෝභ, දේශ, මෝහ කියන හේතු ටිකක් නිසා නම් ලෝභ, දේශ, මෝහ කියන හේතු සහගත මනසක් පවත්වලා මේ කායික වාචසික අකුසලයේ කියන එක නැත්තම් දුසිල් බව කියන එක අයින් කරන්න පුළුවන්ද? බැහැ. අපි දැක්කා කයෙන් වචනයෙන් වැරදි වෙන්න දුස්සීල බව ඇති වෙන්න හේතුව ලෝභ, දේශ, මොහ කියන හිත. කයෙන් වචනයෙන් වැරදි වෙන තැනට කියනවා චේතනා කම්ම කියලා. එතකොට ওই චේතනාවෙන් තමයි දුසිල් බව තියෙන්නේ. ওই චේතනා දුස්සීල බවට හේතු වෙනවා චෛතසික දුස්සීල බව. චෛතසික දුස්සීල බව. ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ කියන හේතු ටික නිසයි මේ වැරද්ද වෙන්නේ. ගැඹුරු වෙන මම කෙටි කරලා කියන්නම්. එතකොට යම් කිසි කෙනෙක් දැක්කොත් ලෝභ, දේශ, මෝහ කියන සිත් උපදින තාක්
කයෙන් වැරදි වෙන්න හිතෙන් වැරදි වෙන්න පුළුවන්කම තියෙනවා. අද මම හොරකම් කරන්නේ සත්තු මරන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව හිටියත් ලෝභ දේශ මොහ සිත් උපදින මානසික මට්ටම නැති කළා නැත්තම් හිත හෝ මගේ අතින් හොරකම් කරන සත්තු මරණ කාමයේ වර්ධව හැසිරෙන බව වෙන්න පුළුවන් කියලා අපි කවුරුත් දැකලා තියෙනවද? අපි කවුරුත් දකින්නවද? නැහැ. කවුද ප්‍රතිකර්ම කරන්න සිල් රකින්නවා කියලා කායික වාචසික දුස්සීල භවෙන් මිදෙන්න හේතු වෙන්නේ මානසික නැත්තම් ලෝභ දේශ මොහ කියන අකුසල හේතුයි කියලා අපි අවධානය යොමු කරලා තියෙනවද? නැහැ. ඊට පස්සේ ලෝභ දේශ මොහ කියන හිතේ තියෙන අකුසල හේතු ටික නැති කරන්න මොකද කරන්න වෙන්නේ? අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයක් උපදවා ගන්න ඕනේ. අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයක් උපදවා ගත්තොත් හිතේ ලෝභ දේශ මොහ කියන අකුසල හේතු නැහැ. හේම හේතු නැති වුණොත් කයෙන් වචනෙන් වැරදි කෙරෙන්නේ නැහැ කියලා යම් කිසි කෙනෙක් දැකලා අන්න ඒ විදිහට සිල්වත් වුණොත් අන්න එයා සිල්වත් කියලා කියනවා. එයාට සිල්වත් වෙන්නත් පුළුවන්. ඒකෙන් මම මතක් කළේ මෙන්න මේ කාරණාව. අපි සාමාන්‍යයෙන් හොරකම් කරන්නේ සත්තු මරන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා මේ ටික නොකරන කම නිසානේ අද සිල්වත් කියන තැනක හිතාගෙන ඉන්නේ. නමුත් මේ ශාසනය එහෙම තීරණය කරන්නේ අද හොරකම් නොකලට සත්තු නොමරුවට කාමයේ වර්ධව අද හැසිරෙන්නේ නැති වුණාට හොරකම් කරනවා සත්තු මරනවා කාමයේ වර්ධව හැසිරෙනවා කියන්නේ ලෝභ ද්වේෂ හේතු ටිකකින් නම් ඒ හේතු ටික නැති කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ මං තාම දුස්සීල බව පැත්තටයි අයිති. දැන් හොරකම් කරන්නේ හැබැයි හොරකම් කිරීම ඇති වෙන්නේ ලෝභ කියන අකුසල මූලයෙන් නම් ඒ ලෝභ කියන අකුසල මූලය මම අයින් කරන්න මහන්සි ගන්නෙ නැහැ වෙහෙසෙන්නේ නැත්තම් මම අයිති දුස්සීලයි කියන පැත්තටයි. මම අද සත්තු මරන්නේ හැබැයි සත්තු මරුවොත් මරන්නේ කවදා හරි දවසක අද නැත්තම් හෙට හරි කවදා හරි අනාගතේ හරි සත්තු මරනවනම් මරන්න පුළුවන් වෙන මොකක් හින්දාද? ද්වේෂ සහගත හිත නිසායි. ඒ ද්වේෂ සහගත සිත නූපදින විදිහට වැඩක් මං කරමින් ඉන්නේ. ඒ ද්වේෂ සහගත සිත නැති කරන්න මම යමක් කරමින් ඉන්නේ නෑ. ඒ කියන්නේ සිල්වත් වෙන යමක් කරමින් නෙමෙයි මම ඉන්නේ. මේ දුසිල් බව අයින් කරන්න යමක් නොකරන එකට සිල්වත් කියලා කියනවද? දුසිල් භවයේ වෙන්වීම නේද සිල්වත් බව කියලා කියන්නේ. හොරකම් කරනවා සත්තු මරනවා කාමයේ වර්ධව හැසිරෙනවා කියන දුසිල් බව නොකරන එක නෙමෙයි. ඔක කෙරෙන හේතුවක් තියෙනවා නම් ඒ කෙරෙන හේතුව මුලින්ම ගලවලා දාන්න වැඩ කටයුතු කරන කෙනාට සිල්වත් කියලා කියන්නේ. ඉතින් එහෙම ඒක කරේ නැති වුණාට ඒක කෙරෙන්න තියෙන හේතුව අයින් කරන්න නැතුව තියාගෙන ඉන්නවනම් ඒ බඳු කෙනාට කියන දුස්සීලයි කියලා. අපි මෙහෙම කිව්වොත් අද දවසේදී හොරකම් කරන්නේ සත්තු මරන්නේ කාමයේ වර්ධ හැසිරෙන්නේ ඔගොල්ලෝ කාටද සාහතික වෙන්න පුළුවන් හෙට දවසේදී මොන විදිහටවත් මොන ආකාරයකින්වත් මැරිලා ඉපදිලා හරි හොරකම් කරන්නේ සත්තු මරන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතිව ඉන්නවා මම ඉන්න පුළුවන් මම ඒ විදිහට මම හදාගන්නමින් ඉන්නේ කියලා කියන්න පුළුවන්ද කාටවත් බෑ. ඇයි බැරි? ඒ දුස්සීලකම ඇතිවෙච්ච හේතුවට ප්‍රතිකර්ම කරන්න නැති නිසා. එතකොට හොඳට ධර්මයේ පෙන්නනවා එක දෙයක්. යම් කිසි කෙනෙක් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයක් හැම වෙලාවෙම උපද්දවා ගන්නවා නම් ඒ කුසල මූලය උපද්දවා ගන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි.
ලෝභ දේශ මොහ කියන අකුසල මූලයක් තමන්ගේ චිත්තසංතානයේ ඇති නොවෙන්නයි. එයා අලෝභ අධේශ අමෝහ කියන කුසල මූලය උපදවා ගන්නේ ලෝභ දේශ මොහ කියන අකුසල මූලයක් තමන්ගේ චිත්තසංතානයේ උපදවා නොගන්නයි. ඇයි ලෝභ දේශ මොහ කියන චිත්තසංතානයේ උපදවා නොගන්න හුරු කරන්නේ? එතකොට කයෙන් වචනෙන් වැරදි කෙරෙන්නේ නැහැ කියලා දන්නවා. එයා සිල් රකින්න දන්නේ හිත රැකීමෙන්. මේ ශාසනයේ භික්ෂුව සිල්වත් වෙනවා කියලා කියන්නේ සිල්වත් වුණා කියලා කියන්නේ සිල් රකින්නවා කියන්නේ මොකද්ද? හැම වෙලෙම හිත රකින්න එකට. හිතේ ලෝභ දේශ මොහ අකුසල විතරක ඇති වුණොත් ඕනම වෙලාවක කායික වාචිකව මේ දුසිල් බව ඇති වෙන්න පුළුවන් කියලා දන්න හින්දා ලෝභ දේශ මොහ අකුසල හේතු දුරු වෙන විදිහට කුසල හේතු ටික අලෝභ අධේශ අමෝහ කියන කුසල හේතු ටික හැම වෙලාවෙම ඇති කරගන්න උත්සාහවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? සිල්වත් වෙන්න දුස්සීල වෙන්න තියෙන හේතු ටික නැති වෙනවා. කොච්චරද කියනවා නම් මෙයා සීලේ වඩනවා කියලා කියන්නේ හෙට දවසේදී දුස්සීල වෙන්න පුළුවන් හේතුව අද දවසේදී නැති කරනවා. අපි මෙහෙම එකක් කිව්වොත් දැන් යම් කිසි කෙනෙක් හොරකම් කරන්නේ නැහැ, සත්තු මරන්නේ, කාමේ වර්ධව හැසිරෙන්නේ සිල්වත්. හැබැයි මේ හොරකම් කරන්නේ, සත්තු මරන්නේ, කාමව වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා හිටියට හොරකම් කරන්න, සත්තු මරන්න, කාමයේ වර්ධව හැසිරෙන්න පුළුවන්කම එන්නේ ලෝභ දේශ මොහ අකුසල මූලයකින් කියලා දැකලා ඒ අකුසල මූලය මම නැතිකරන්න ඕනේ කියලා ටිකක්වත් උත්සාහවත් වෙන්නේත් නැහැ. ඒ ගැන දැක්මකුත් නැහැ. හැබැයි මම හොරකම් කරන්න, සත්තු මරන්නේ නැහැ කියලා ඒ වැරද්ද නොකර ඉන්නවා. හැබැයි වැරද්ද කරන්න තියෙන හේතුවට ප්‍රතිකර්ම කරන්නේත් නැහැ. සිල්වත් හැබැයි දුසිල් වෙන්න තියෙන හේතු අයින් කරන්න ප්‍රතිකර්ම කරන්න නිදාගෙන ඉන්නේ. දැන් හොරකම් කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. මේක කොයි වෙලාවෙ හරි කැඩෙන්න හරි මත්තේ මෙහෙම දෙයක් වෙන්න හරි මේක කරන්නේ නැහැ කියපු එක අයින් වෙලා යන්න. කරන්නේ නැහැ කියපු කම වෙන්නේ, කරන්නේ නැති එක නොවන මට්ටමට ගන්න උත්සාහවත් වෙවි ඉන්නේ නැහැ. එයා එහෙම එකක් දන්නේ නැහැ. හිත හදන්න දන්නේ නැහැ. සිල් සමාදන් වුණානේ කියලා ඉන්නවා. තව කෙනෙක් අතින් හොරකම් කෙරෙනවා, සත්තු මරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. හැබැයි යා ටග්ගල් හඳුනා ගන්නවා මගේ අතින් මේ වැරද්ද වුණේ ලෝභ දේශ මොහ මගේ මනසේ අකුසල විතරක උපන්න නිසා නේද? හිතේ ලෝභ දේශ මොහේ නැති වුණා නම් මගේ අතින් මේ වැරද්ද කරෙන්නේ නැහැ කියලා අනිත් වෙලාවේදී පුළුවන් තරම් අප්‍රමාදීව ලෝභ දේශ මොහ දුරු කිරීම සඳහා වෑයම් කරනවා කියන්නකො කෙනෙක්. වෑයම් කරනවා. ආයෙත් වැරද්ද වෙනවා. වැරද්ද වෙච්ච එක මම අයියෝ මේක වැරදි, මේ වැරද්ද උනේ මේ හිතේ වැරද්දෙන්. මම හිතේ වැරද්ද අයින් කරගන්න ඕනේ කියලා ආයෙත් උත්සාහවත් වෙනවා. ඔගොල්ලෝ දන්නවද? අද දුස්සීලකම අයින් කරන හේතුව මුකුත් නොදැන සිල්වත්ව ඉන්න කෙනාට වඩා දුස්සීලකම සදහටම අයින් කරන්න පුළුවන් හේතුව දන්නා දුස්සීලකමේ ඉන්න කෙනා ශ්‍රේෂ්ඨයි කියලා. මෙයා මේ සිල්වත් කෙනාට වඩා අර දුස්සීල කෙනා ශ්‍රේෂ්ඨයි. මේ සිල්වත් කෙනා අනිවාර්යෙන් හෙට දවසේ දුස්සීල වෙන එක නවත්තන්න බෑමයි. එයා ඒකට වැටෙනවාමයි. නමුත් අද දුස්සීල වුණත් හෙට දවසේදී මෙයා සිල්වත් වෙනවාමයි, සිල්වත් වෙන තැනකටපත් වෙනවාමයි. මෙයාගේ සීලය වැඩෙනවා. දුස්සීලකම ටික අඩු වෙනවා. අරයාගේ දුස්සීලකම මෝහයත් එක්ක තව එන්න පුද්ගල භාවකින් යටට යනවා. කවදා හරි පිරියනවා. ඒ සිල්වත් භාවය පිරියනවා යාගේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභ දේශ මොහ කියන අකුසල හේතු තුන නිසායි කායික වාචික දුස්සීල බව ඇති වෙන්නේ. කායික වාචික දුස්සීල බව දුරු කළ සිල්වත් වෙන්න නම් හිතේ තියෙන ලෝභ දේශ මොහ දුරු කළා අලෝභ දේශ මොහ කුසලයක් ඇති කරගත යුතුයි. එහෙම කුසලයක් ඇති කරගන්න නම්
උත්සාහයෙන් සතර සතිපට්ඨානය වැඩි යුතුයි කියලායි පෙන්වන්නේ. සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ ධර්මතා හතරේ සිහිය පිහිටනවන යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානයේ වඩන කෙනෙක් විතරයි මේ ශාසනයේ සිල්වත් භික්ෂුව යන ගණයට යන්නේ. අපි හොඳට බලමු. කයේ කයානුව බලනවා. ආධ්‍යාත්මික කයේ බහැර කයේ කයානුව බලනවා කොහොමද? කායේ කායානුපස්සේ විහෙරති ආතාපි කෙලස්තවන වැරැතුව සම්පජානෝ සතිමා මන නුවණින් යුක්ත වූ සිහියකින් කෙලස්තවන වැරැතුව මන නුවණින් යුක්ත වූ සිහියෙන් කය දිහා බලන්නේ. අපි කියමුකෝ බාහිරෙන් රූපයක් හම්බ වෙනකොට සවිඥානික ඒ රූපෙ දිහා හිත තබන්නේ කුණුප කොටස් 32ක් සතර මහා ධාතුයි මේ විදිහට හේතුන්ගෙන් හටගත්තු දෙයක් ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් ධාතු මාත්‍රයක් කුණුප කොටස් ටිකක් කියලා මෙන්න මේ වගේ සත්ත්ව පුද්ගල භාවයෙන් තොර යතහ භූත ස්වභාවයේ තියෙන විදිහකටයි කයේ හිත තබන්නේ. ආධ්‍යාත්මික කයට හිත තබන්නේ. එතකොට කුමන ශරීරයක් આવොත් මේ ස්ත්‍රියක්ගේ පුරුෂයෙක්ගේ කියලා නිමිති හම්බ වෙනවද යාට? හම්බ වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික කයෙත් නිමිති හම්බ වෙන්නේ නැහැ. ලෝභය කියන එක ඇති වෙන්න හේතු නැහැ. යම් රූපයක් හම්බ වෙනකොට කුණුප කොටස් ටිකක් ධාතු මාත්‍රයක් කියන තැනකින් යතහ භූත නුවණ ඇතුවයි රූපෙට හිත තියන්නේ. රූපේ දිහා බලන්නේ. සත්තු මරනවා පුද්ගලය මරනවා කියලා පුද්ගලයේ භාවයක් උපදින්නේ නැහැ. මේ පුද්ගලයෙක් මේ සත්වයෙක් මේ කෙනෙක් කියන විදිහේ මෝහයක් නැහැ. ධාතු මාත්‍රයක් උතන ධාතු මාත්‍රයක් කුණුප කොටස් ටිකක් උතන කුණුප කොටස් ටිකක් හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්තු රූපේ හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් හැටියට යම් වෙලේම නුවණ තියෙන්නේ සිහිය තියෙන්නේ. ඒ සිහියටයි ඒ නුවණ උපකාර කරලා තියෙන්නේ. ඒ නුවණටයි ඒ සිහිය උපකාර කරලා තියෙන්නේ. බලන්න සතිපට්ඨානේ වඩනකොට ස්ත්‍රී සංඥා පුරුෂ සංඥා මහලු සංඥා ලදරු සංඥා හම්බ වෙනවද කියලා? හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මරන්න කපන්න කොටන්න සත්වයේ පුද්ගලයෝ කියන නිමිති හම්බ වෙනවද කියලා බලන්න. හම්බ වෙන්නේ නැහැ. මේ යම් කිසි කෙනෙක් උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩනකොට යම් කිසි කෙනෙක් උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩනකොට මොකද වෙන්නේ? හිතේ තියෙන ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල හේතු ටිකින් ටික ගෙවිලා යනවා. ඒ කියන්නේ දුස්සීල වෙන්න තියෙන හේතුවම නැති වෙනවා. එයා දන්නවා මම සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ මොකද්ද? සිල් රකින්නවා කියන එකයි. හෙට දවසේදී මේ කය වචන දෙකෙන් වැරදි වෙන්න තියෙන හේතුවත් අයින් කරනවා. අන්නේ සීලයට කියනවා සමාධි සංවත්තනික සීලය කියලා. උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩනවා. හැබැයි වඩන්නේ මොකේද? එහෙම කරනකොට ලෝභ දේශ මොහ කියන අකුසල හේතු ටික අතහැරෙනවා කියලා දකිනවා. ලෝභ දේශ මොහ කියන අකුසල හේතු ටික අතහැරෙනකොට කයෙන් වචනෙන් දුස්සීලකම එන්නේ නැහැ කියලා දකිනවා. තමන් සමාදන් වෙච්ච සීලය රකින්නේ එහෙමයි. හිත නොරැක්කොත් මේ සීලය කැඩෙනවා කියලා දැකපු නිසා සීලය කැඩෙන්නේ නැති වෙන්න. සීලය රැක ගන්න නම් රකින්න වෙලා තින්නේ එතකොට මොකද්ද? හිත රකින්න තියෙන ක්‍රමය මොකද්ද? සතර සතිපට්ඨානේ වඩන එක කියලා හඳුනා ගන්නවා. අපි මම හොරකම් කරන්නේ සත්තු මරන්නේ කියන සිල්පදයේ සමාදන් වෙලා හිත රැක ගන්න නැතුව රාග දේශ මොහ කියන අකුසල විතර්කයන් දුරුකට යුතුයි. මේ දුස්සීලකමට තියෙන හේතුව
මේකයි මේක අයින් කරන්න ඕනේ කියන කිසිම දැක්මක් නැතුව මේ පද ටික සමාදන් වෙලා දානශාලාවට එනවා යනවා වාට පිටා වැඩ කටයුතු කරනවා කියලා මේ කටයුතු කළාට මම දුස්සීලකම නැති වෙන්න මුකුත් කරමින් ඉන්නේ. මම සිල්වත් හැටියට කටයුතු කරන්නේ සිල්වත් කියලා කියන්නේ. හොරකම් කරන්නේ නැහැ කියලා මම කිව්වට පොරොන්දු වුණාට හොරකම් කරන්නේ නැහැ කියන පොරොන්දුව ඉෂ්ට කරන්න නම් ඉෂ්ට කරමින් ඉන්නවා කියලා කියන්නේ ඒකට තියෙන හේතුව අයින් කරනවා කියන එක. සිල් රකින්නවා කියලා පොරොන්දු උනේ වචනේ කියලා පැත්තකට ඉන්නවා කියන එක නෙමෙයි. ඒකේ කෙරෙන්න තියෙන හේතුව මම අයින් කරනවා කියලා පොරොන්දු වෙච්ච එකයි ඒ උනේ. සිල්පදයෙන් සමාදන් වුණා නම් මම හොරකම් කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා. මම එහෙම කරන්නේ නැහැ කියලා පොරොන්දුනේ එහෙම වෙන්න තියෙන හේතුව අයින් කරන්න උත්සාහවත් වෙනවා කියන එකයි යා කිව්වේ. මිසක පදේ සමාදන් වෙලා ඉන්න කියන එක නෙමෙයි. අපි දාන ටික වළඳනවා, කුටියට යනවා, අතුපතු ගන්නවා, ඉන්නවා. ඇයි මං හොරකම් කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. හැබැයි ඒව ඇති වෙච්ච කාලෙදී තිබුණු මනසට මම මුකුත් කළා නැහැ. කරන්නේ. ඉතින් වචනයක් කියවුවම මම සිල් රකින්නව වෙනවද? රකින්නවා කියන්නේ මොකද්ද? වෙච්ච පොරොන්දුව රකින්නකෝ. රකින්නේ කොහොමද? දුස්සීල වෙන හේතුව අයින් කරන්න මහන්සි වෙන එකටයි සිල්වත් වෙනවා කියලා එක රැකෙනවා වෙන්නේ. ඒකයි අපි ආයිති හොරකම් කරන්නේ සත්තු මරන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා පොරොන්දු වුණාට ඒක කෙරෙන්න තිබුණු හේතුව අයින් කරන්න මහන්සි වෙන්නේ නැහැ. අපි පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ. ඒක අයින් කරන්න මහන්සි ගන්නෙ නැහැ. ඒ හේතුව එහෙමම තියෙනවා නම් අපි අයිති සිල්වත් කියන තැන නෙමෙයි දුස්සීලකමට. අපේ භූමිකාව තියෙන්නේ දුස්සීලයි කියන තැනක. ඒ හින්දා හැම වෙලාවෙම හිතේ නොයෙක් විපලිසර උපදිනවා. පසුතැවිලි උපදිනවා අපිට. ඒ හින්දා ප්‍රමෝදය නැති වෙලා යම් කෙනෙක් කළ බලන්න සිල්වත් වුණා කියන එකෙන් කිව්වේ වෙන මොකෝත්ම නෙමෙයි හොඳට මතක තබා ගන්න. සිල් රකින්නවා කියලා කිව්වේ දුස්සීලකම ඇති වෙන්න තියෙන හේතු අයින් කරනවා කියලා පොරොන්දු වුණා කියන එකයි කියන එක හඳුනා ගන්න. පදයක් සමාදන් වෙලා නිකන් ඉන්නවා කියන එක නෙමෙයි එකෙන් කිව්වේ. දුස්සී හොරකම් කරන්නේ නෑ මම කියලා කිව්වේ හොරකම් කරන හේතුවට ඉන්න දෙන්නේ නෑ කියලා කියපු එකයි මේ කිව්වේ. සත්තු මරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා කිව්වේ මම යුද්ධ කරනවා මොකද්ද? සත්තු මරන්න තියෙන හේතුවත් එක්ක සත්තු මරන්න තියෙන හේතුව අයින් කරන්න මම කැප වුණා කියලා ප්‍රතිඥාවක් දුන්නේ. කාමේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා කිව්වා කියන්නේ පදේ සමාදන් වෙලා ඉන්න කියන එක නෙමෙයි. කාමේ වර්ධව හැසිරෙන්න තියෙන හේතුවක් තියෙනවා නම් ඒ හේතුව මගේ సంతානේ තියන්නේ නැහැ, තියන්න ඉඩ දෙන්නේ නැහැ කියලා කිව්වා කියන එකයි. ඊට පස්සේ ඒ හේතු ටික මගේ సంతානේ තියන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒව අයින් කරන්න නම් ඒකට මම කරනවා අලෝභ දේශ සමෝහ සහගත ක්‍රියාවක යෙදෙනවා. ඒක තමයි මම සතර සතිපට්ඨානෙ හැසිරෙන්නේ. හැම වෙලෙම කය කෙරෙහි මම සිහිය තියනවා කොහොමද? කෙලස් තවන වැරෑතු. ඒ කියන්නේ කය දිහා බලනවා. කය දිහා බලනකොට යම් හරි අකුසල චේතනාවක් ඉපදුනා නම් කය දිහා බලනකොට ඒක දුරු වෙන විදියට නූපන්න අකුසල චේතනාවක් මොන විදියටවත් උපදින්න නැති වෙන විදියට මේ කයේ අලෝභ සහගත සිතුවිලි නූපන්න සිතුවිලි උපන්න සිතුවිලි වැඩි දියුණු වෙන විදියටයි මම කය දිහා බලන්නේ. අනිත් කය දිහා බලන්නෙත් එහෙමයි. රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වුණා නම් උපන්න එක දුරු වෙන නූපන්න එක නූපදින විදිහට හිත තියන්නේ. අන්න ඒ විදිහට සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් යුක්තව කය කෙරෙහි හොඳට සිහිය පිහිටවන්න. හැම වෙලාවකම පින්ඩපාත යනකොට, දානශාලාවට යනකොට, වැඩ කටයුතු කරනකොට, කුටිය ආමදින අන්න සිල්වත් භික්ෂුව. එයා සිල් රකින්නවා. හැම වෙලාවෙම සිල් රකින්නවා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල හේතු ටික
සමූල ඝාතනය කරන්නට මුලින්ම නැති කළ දාන වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා. එයා පොරොන්දුනා මං දුස්සීලකම නැති කරනවා කියලා. එයා දැක්කා දුස්සීලකම නැති කරන්න ලෝභ දේශ මොහ හේතු නැති කරන්න ඕනේ. හේතු නැති කරන්න මම අඛණ්ඩව මේ සිහියෙන් ඉන්න ඕනේ කියලා. මෙයා යනකොට එනකොට වැඩ කටයුතු කරනකොට කතා කරනකොට කතා නොකරන මේ හැම වෙලාවෙම ඒ සිහියෙන් කටයුතු කරන්නේ. ඒ සිහියෙන් කටයුතු කරන ගානේ අලෝභ අධේශ අමෝහ කියන කුසල මූලයක්මයි තමන්ගේ මනස තුල උපදින්නේ. කුසල මූලයක් උපදිනකොට ලෝභ දේශ මොහ කියන අකුසල මූලයේ උපන්න ඒවා ටික ටික දුර වෙනවා. නූපන්න ඒවා උපදින්නේම නැති බවට පත් වෙනවා. ඒ කියන්නේ උපන්න දුස්සීලකම නැති වෙනවා. උපන් අකුසලයේ දුර වෙනවා කියන්නේ උපන්න දුස්සීලකම නැති වෙනවා. නූපන් අකුසලයේ නූපදිනවා කියලා කියන්නේ නූපන්න දුස්සීලකම නූපදීම යනවා. හෙට දවසේ දුස්සීලකම උපන්නේ නැහැ. නූපදීම යනවා ඒක. උපන්න දුස්සීලකම උපදින්න මිල දීලා නැති කමට යනවා. ඒ හින්දා මේක වඩන්න පුළුවන් සීලය. අන්න ඒ විදිහට ටික දවසක් කරනකොට මොකක් වෙයිද? මෙහෙන් සිල්වත් වෙනවා කියලා කියන්නේ වායාම සති දෙක වඩනකොට සිල් රකින්නයි කලේ. හැබැයි වෙන්නේ මොකද්ද? හිත සමාධි වෙනවා. ඒකට කියන සමාධි සංවත්තනික සීලය කියලා. මේ සීලය රකින්නකොට මේ ශාසනයේ සමාධියට වෙන කමටහන්නේ. සීලයමයි සමාධියට හේතුව. මේ සීලය රකින්න ගිහිල්ලා කලේ මොකද? සීලය රකින්න පුළුවන් වෙන්නේ ලෝභ දේශ මොහ මානසික මට්ටමක් ඇති නොවන විදිහට රැක්කොත් කියලා. අලෝභ දේශ අමෝහ කුසල මූලයන් උපදින කායගත සතිය ආදී සතර සතිපට්ඨානයක නිතරම පිහිටලා ඉන්නකොට එයා ඒ පිහිටලා ඉන්නේ වෙන මොකවත් හින්දා නෙමෙයි සතිපට්ඨානේ වඩන්නේ සිල්වත් බව පිණිස. දුස්සීල බව අයින් කරගන්න. ඒ සිල්වත් වීම පිණිස කරපු දෙයම සිල්වත් බව දියුණු වෙලා කොච්චරද කියන්නේ ඒකම හිත සමාධි වෙනවා. ඒකයි වායාම සති සමාධි කියලා කියන්නේ. හිත සමාධි කරන්ටත් වාචා කම්මන්ත ආජීව කියන ටික පුරවන්නත් තියෙන්නේ අපිට මෙන්න මේ සතිපට්ඨානය. එතකොට යම් කිසි කෙනෙක් සිල්වත් භික්ෂුව කියලා කියන්නේ තමන් සමාදන් වුණා නම් සීලයක්, ඒ සීලය රකින්න කටයුතු කරන කෙනාට කියනවා සිල්වත් භික්ෂුව කියලා. සීලය රකින්න වෙන්නේ මොකෙන්ද? සීලයට තියෙන හේතුව දුස්සීල වෙන්න තියෙන හේතුව නැති කිරීමෙන් සිල්වත් වෙනවා කියන තැන. අන්න ඒ විදිහට සතර සතිපට්ඨානේ වැඩි යුතුයි සිල්වත් වෙන්න කියන දැක්ම ඇතුව සීලය සඳහා සතිපට්ඨානේ වඩනවද අපි වඩලා තියෙනවද? අන්න එහෙම වැඩුවොත් කෙනෙක් අන්න එයාට නොබෝ දවසකින් ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැපය, සැපය නිසා හිත කය දෙක සැපසහගතයි, සැපසහගත නිසා සමාධි, සමාධි නිසා ඇත්ත දකින්න, දකින්න නිසා කලකිරෙනවා, කලකිරෙන නිසා දුකේ නොයැලෙනවා, නොයැලෙන නිසා මනස මිදෙනවා, මිදුණා යන ඥාන දර්ශනය ඇති වෙනවා කියලා මේ ධර්මතා එකින් එකට එනවා. එතකොට මේ චේතනාකරණයේ සූත්‍රය වගේ සූත්‍රයකින් කියන්නේ සිල්වත්කම කියන එකම ධර්මතාවය නැතිකමයි කියලා. අපි පුද්ගල භාවයකින් බොහොම සරල තැනකින් අරගෙන හිටියන් මේ ශාසනයේ සීලය කියන එක ගැඹුරුයි. ගැඹුරු කියන්නේ සීලය වඩන්න පුළුවන් එකක්. ඒ විදිහට දුස්සීලකම අරගෙන දුස්සීලකමට හේතු ටික හොයන්න. ඒ හේතුව දුරු කළොත් දුස්සීලකම නැති වෙනවා කියලා දැකලා ඒ දුස්සීලකම ඇති වෙන තියෙන හේතුවට ප්‍රතිකර්ම කරන එකට සීල රකින්නවා කියලා කියන්නේ. කයේ ගැන වචනය ගැන කයෙන් වචනයෙන් කතා කරපු කියපු පොරොන්දුව ගැන නතර වෙලා ඉන්නව නෙමෙයි. ඒකට හේතුව හොයලා හේතුවට ප්‍රතිකර්ම කරන එක. අන්න ඒ නිසා අපි හැම කෙනෙක්ම අයිති කයෙන් වැරදි කරන්න, වචනෙන් වැරදි කරන්න. හැබැයි කයෙන් වැරදි කරන්න, වචනෙන් වැරදි කරන්න පුළුවන් හේතුව රකින්නවා. මම හොරකම් කරන්නේ. හැබැයි හොර වැඩ කරවන්න පුළුවන් කෙනෙක්ව ආරක්ෂා කරනවා නම් මම හොරකම් කරන්නේ. ලොකු හොරකම් මංකොල්ල කරන්න පුළුවන් කන මිනිස්සුන්ව අයව මම ආරක්ෂා කරනවා නම් වැරදි නැද්ද ඒක?
ඒ වගේ දැන් මම හොරකම් කරන්නේ නැහැ. හැබැයි හොරකම් කරන්න තියෙන හේතුව රකින්නම. ලෝභ දේශ මොහ කියන හේතුව අයින් කරන්න කටයුතු කරන්නේ. එතකොටත් මම අයිති දුස්සීලයි කියන පැත්තටම සිල්වත්කමට නෙමෙයි. ඒ හින්දා හොඳට මතක තියාගන්න අපි ඔක්කොමලා අයිති වෙලා තියෙන්නේ දුස්සීලයි කියන දැන්ට. සතිපට්ඨානේ නොවඩන හැම කෙනෙක්ම අයිති. සිල්වත් දුස්සීලකම නැති ඇති වෙන්න තියෙන හේතුව නැති කරන්න වෑයම් නොකරන හැම කෙනෙක්ම අයිති දුස්සීල බවටයි. ඒ නිසයි මේ විපිලිසර නොවීම අවිප්පටිසාර බව ඉපදිලා නැත්තේ. ඒ නිසයි ප්‍රමෝදය ඇතිවෙලා නැත්තේ කියන කාරණාව දකින්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හරි කවුරු හරි කෙනෙක් මාර්ගඵල අධිගමයක් ලැබුවා නම් ඉක්මනට රහත් වෙනවා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ සීල් රැක්කා. තමාදන් වෙච්ච සීලය කැඩෙන්න තියෙන ලෝභ දේශ මොහ හේතු ටික තිබුණොත් ඒ හේතු ටික එන්නේ නැති වෙන්න මනස රැක්කෝ සීලය රැකෙනවා කියන තැනකින් මනස රැක්කා. සීල් රකින්න කියලා ගිහිල්ලා මනස රැක්කා. ඒ හිඳයි ඒ හැම කෙනෙක්ම රහත් වෙන්නේ. මොකද ඒ සීලය අවසන් වෙනකොට හිත සමාධිය කියනකොට ඒක වැටක් තියෙන වෙන මොකුත් ඉඳ නෙමෙයි. කයෙන් වචනේ වැරදි කෙරෙන්න තියෙන සීමාව අතහැරිලාම යනවා. ආයේ සඳහා උත්සාහවත් වෙන්න ඕනේ. සමාධිගත වුණා. එතකන් කියන්නේ සිල් රකින්නවා. මේ හිතේ සමාධිය එනකන් සතිපට්ඨානේ වඩන දෙකට කියන්නේ සිල් රකින්නවා කියලා. යම් වෙලාවකදී සතිපට්ඨානේ හොඳටම වෙලා හිත සමාධි වෙච්ච ගමන්ම ඒකට කියන්නේ සමාධිය කියලා. ඒ සතිපට්ඨානට එතකොට සීලය කියන්නේ නැහැ. මොකද කාය වචන දෙකෙන් වැරදි කරන්න තියෙන සීමාව අතහැරුණා. හැමදාම සීල් රකින්න ඕනේ. සමාධිය කියන වැටට ඇවිල්ලා සීලය අතහැරෙනවා. ඊට පස්සේ සතිපට්ඨානේ වඩන ගානේ හිතයි වැඩෙන්නේ. සමාධියයි වැඩෙන්නේ. ඒ වැඩෙන්න ඇත්ත ඇති හැටි දකිනවා. ඇත්ත ඇති හැටි දකිනවා කියන සීමාවට ඇවිල්ලා සමාධිය අතහැරෙනවා. සමාධියට ඒක තියෙනවා එතකොට. නමුත් එතනින්ද ඇත්ත දකිනවා කියන කෘත්‍යමයි වෙන්නේ. ඇත්ත දකිනවා කියන කෘත්‍ය අතහැරෙනවා විමුක්තිය කියන ධර්මතාවයට ඇවිල්ලා කියලා මේ එකින් එකට තියෙන්නේ. ඉතින් මේ කාලෙදි අපි සමාධි වඩනවා භාවනා කරනවා කිව්වොත් මේකට සමාධිය කියන්නේ තාම මේ සිල් රකින්නේ හැමෝම. මේ එකම සතිපට්ඨානේ වඩන එකේ මේ පැත්තට කියන්නේ සිල් රකින්නවා කියලා. ඒකේ වැට අවසන් වෙච්ච ගමන්ම සතිපට්ඨානේ සමාධියටයි කියලා කියනවා. වායාම සති සමාධිය කියලා කිව්වම උත්සාහයෙන් සමාධිය පිණිස කියලා කිව්වම වෙන මොකුත් හින්දා නෙමෙයි සමාධිය ලැබෙන්නේ. උත්සාහයෙන් සතිපට්ඨානේ වඩනකොට සමාධිය ලැබෙන්නේ මොකක් නිසා නෙමෙයි සිල්වත් බව නිසා. ඒ කියන්නේ මේ දුස්සීල බව අතහැරෙන නිසා සිල්වත් බව ඇති වෙනවා. සිල්වත් බව නිසා විපලිසර නොවෙනවා. විපලිසර නොවීම නිසා ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, පස්සද්ධිය, සැපය කියන ධර්මතා ටික ඇති වෙනවා කියන එකයි එකකින් කියන්නේ සතිපට්ඨානේ වඩනකොට සමාධි වෙනවා කියලා. වායාම සති සමාධි කියලා කියන්නේ මෙහෙන් සිල්වත්කම බලාගෙනයි මේ ටික තියෙන්නේ. අපි මේ ශාසනයේ මේ නිවන් දකින්න කියලා කටයුතු කළාට තාම මාර්ගඵල අධිගමයක් අපිට ලබන්න අපහසු වුණා නම් ලැබුවේ නැත්තම් වෙන මොකුත් නිසා නෙමෙයි සිල්වත්කම නැති නිසායි. සිල්වත්කම කියනකොට අර පුද්ගල භාවයෙන් සමාදන් වෙලා ඉන්න සිල්වත්කම නෙමෙයි. ඒ සීලයට තියෙන හේතුව හොයලා හේතුව නැති කරන්න වෙහෙතින්නේ නැහැ කියන තැනින් දුස්සීලයි අපි. චෛතසික සීල කියන තැනින් අපි සිල්වත් නැහැ. අන්න ඒ තැන දක්වා අපේ සිහිය නුවණ වැඩුණොත් තමයි අපිට අදාදම ආශ්‍රයක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ කියන එකත් මතක් ගන්න ඕනේ. ඒකම පොඩ්ඩක් මට තව මතක් කරන්න ඕන එකක් තියෙනවා. මෙතන මේ ශාසනයේ ආර්ය ශ්‍රාංග මාර්ගය ගන්තාම ප්‍රධාන වශයෙන් අපි කියමු කොටස් දෙකක් තියෙනවා. මේ ශාසනයේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන්නේ ප්‍රතිඵල දෙකක් බලාගෙන. ප්‍රතිඵල දෙකක් තියෙනවා. විමුක්තිය කියලා කියන්නේ විමුක්තිය කියන එක බලාගෙන ඒ විමුක්තිය ක්‍රම දෙකකට තියෙනවා. රාග විරාග චේතෝ විමුක්තිය, අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය කියලා. හැබැයි
ওই රාග විරාග චේතෝ විමුක්ති සහ අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්ති කියන ධර්මතා දෙකට තියෙන පරිස්කාර වෙනස්. අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ ඥාන දර්ශනයකින් සාක්ෂාත් කර යුතු ධර්මයක්. අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය කියන එක ඥාන දර්ශනය බලාගෙන තියෙනවා. රාග විරාග චේතෝ විමුක්තිය රාග විරාග චේතෝ විමුක්තිය කියන එක චිත්ත සමාධිය බලාගෙන තියෙන්නේ. ඒකෙදී සමතයකින් කරන්නේ රාග විරාග චේතෝ විමුක්තියක් ලබා දෙනවා. විදර්ශනාවෙන් කරන්නේ අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තියක් ලබා දෙනවා. ඒක අපි මෙහෙම ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ටිකෙන් කවදාවත් තණ්හාව අයින් කරන්න බෑ. තණ්හාව නැති කරන්න බෑ. ඒ සම්මාදිත සංකප්ප කියන ටිකෙන් තියෙන්නේ විද්‍යාව කියන ධර්මතාවය ලබා ගන්න. ඥාන දර්ශනය. ඊට පස්සේ සතිපට්ඨාන වායාම සති සමාධි කියන ටිකෙන් ඥාන දර්ශනය ලබන්න බෑ. ඒකද තියෙන තණ්හාව අයින් කරන්න නැත්නම් රාග විරාග ස්වභාවයට පත් කරන්න. රාග විරාග චේතෝ විමුක්තිය ලැබෙන්නේ වායාම සති සමාධිය කියන අංග ටිකෙන්. ඥාන දර්ශනය ලැබෙන්නේ සම්මා දිට්ඨි සංකප්ප කියන ධර්මතා දෙකෙන්. ওই දෙකට යන ගමන් මඟ දෙකක්. සංකිට්ඨයෙන් අපි කියමු මේ ශාසනය හොඳට බලන් ඉලක්ක කරලා තියෙන තැන චතුරාර්ය සත්‍ය ගත්තොත් මෙන්න මෙතෙන්ට අවධාරණය යොමු කරන්න. ගොඩාක් දෙනෙක් හිතනවා මේ ඔක්කොම හිතනේ ඔක්කොම මනසනේ ඔක්කොම සිතුවිල්ලක්නේ ලෝකෙම හිතේනේ කියලා දැක්කනම් හරි කියලා. එහෙම දැක්කනම් හරියනවා නම් ඔය අරූප ධ්‍යාන වගේ මට්ටමකට උපදවාගත්ත කට්ටිය ඔක්කොම ගොඩ. ඇයි? ඔක්කොම මනසෙයි කියන එක හම්බ වෙනවනේ ඒගොල්ලන්ට. නමුත් ඒතකොට විඥානවාදී. නමුත් සියල්ලම සිතුවිල්ලක් ඔක්කොම ලෝකෙයි මේ කියන ධර්මතාවයක් කිව්වා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යයේදී ඉලක්ක කරන්නේ එක තැනක්. ගොඩාක් දේ නෙමෙයි. හොඳට පරිේශනාත්මකව ඒ දිහා බැලුවොත් මේ දුක්ඛ සත්‍යයේදී මේ චතුරාර්ය සත්‍ය තුලින් බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරන්නේ එකම එක කාරණාවක්. ආන්ගේ කාරණාව බලාගෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගෙ පෙන්වන්නේ. අපි මතක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි කිය භවපච්චය ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. භවය කියන ධර්මතාවය තමයි මේ චතුරාර්ය සත්‍ය හොඳට ඉලක්ක වෙන්නේ. භවය කියන ධර්මතාවය තිබුණොත් භවය නිසා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස් ලැබෙනවා කියලා ඔන්න භවය නිසා ලැබෙන ආදීනව ටික පෙන්වුවා. ඊට පස්සේ මෙහා පැත්තෙන් භවයට හේතු ටික පෙන්වුවා. තණ්හා උපාදාන කියන කෙලෙසිය තිබුණොත් භවය කියන එක ඇති වෙනවා කියලා. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තිබුණොත් භවය කියන එක ඇති වෙනවා. භවයේ තිබුණොත් ජරා මරණ දුක් හිස් නැහැ කියලා ඒ භවයේ තිබුණාම තියෙන ආදීනව ටිකත් පෙන්වුවා. ඒකේ නිරෝධයත් පෙන්වුවා. භවය කියන එක නැති වුණොත් ජරා මරණ ශෝක පරිදේ සීල දුක් දුම්නස් නැහැ කියන එකත් පෙන්වුවා. එහෙනම් මේ භවය නැති කරන්න හේතුනේ තණ්හා උපාදාන කියන හේතුව නැති කළොත් භවය නැති කළ හැකි කියලා පෙන්වුවා. එතකොට මේ චතුරාර්ය සත්‍යයෙන් ඔය හැම තැනක්ම නෙමෙයි යෝකෙදී හොඳට ඉලක්කගත විය යුත්තේ. අපි තණ්හා උපාදාන මේ මාර්ගේ වඩන්න ඕනේ එක තැනක් හරියට ඉලක්කගත කරගෙන. මෙන්න මෙතන හදන්නයි මෙන්න මේ කාරණාව යෙදිලා තියන්නේ කියලා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ ශාසනය මේ ඉලක්කය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ භවය. භවයේ තිබුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාය සියලු දුක ලැබෙනවා. කොහොමද? ditta ධම්ම සම්ප්‍රායික. මෙලව සහ පරලෝව වශයෙන් මේ සියලු දුක් විඳින්න වෙනවාමයි. මොකක්ද? භවයේ තිබුණොත්. ඔන්න භවයට එහා පැත්ත පෙන්වනවා. ඊට පස්සේ භවයට මෙහා පැත්ත පෙන්වනවා. ඒ භවය ඇති වෙනවා තණ්හා උපාදාන කියන හේතු ටික තිබුණොත්. ඊට පස්සේ අනිත් පැත්තෙන් පෙන්නවා මෙලොව වේවා පරලොව වේවා මේ සියලු දුක
නැති වෙනවා දුකෙන් මිදෙන්න පුළුවන් මොකෙන්ද? භවය නැති වුණොත්. භවය නැති වෙනවා තණ්හා උපාදානය නැති කළොත් කියලා පෙන්නලා තණ්හා උපාදාන කියන කෙලෙසේ රාග විරාග චේතෝ විමුක්තිය සාක්ෂාත් කරගන්න සතිපට්ඨානෙ වඩනවා. ඥාන දර්ශනයට පෙන්නවා භවයේ තිබුණොත් ජරා මරණ දුක ලැබෙනවා කියලාත් පෙන්නවා. තණ්හා උපාදානයි භවයට හේතුව කියලාත් පෙන්නවා. භවය නැති වුණොත් සියලුම ජාති ජරා මරණ සියලු දුක නැහැ කියලාත් පෙන්නවා. තණ්හා උපාදාන නැති වුණොත් භවය නැති වෙනවා කියලාත් පෙන්නවා. පෙන්නලා අපිට ප්‍රතිපදාව පෙන්නුවේ සීලයක පිළිතල වායාම සති සමාධි උත්සාහයෙන් සතර සතිපට්ඨානය වඩන්න කියලා පෙන්නවා කියන එකෙන් කියන්නේ මොකද්ද? භවයට තියෙන හේතු ටික අයින් කරන්නයි පෙන්වන්නේ. සිල්වත් වෙනවා කියන තත්ත්වෙන් පෙන්වන්නේ මොකද්ද? ඒක. මම උත්සාහයෙන් සතිපට්ඨානේ වඩනකොට වෙන්නේ මොකද්ද? සිල්වත් වෙනවා මේ පැත්ත. ඒ කියන්නේ ලෝභය කියන එක ටික ටික ගෙවෙන එක. රාගය විරාග ස්වභාවයට යන එක තමයි සතිපට්ඨානය වෙන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය, සමුදය සත්‍ය මේ ගෙවන්නේ සතිපට්ඨානේ වඩනකොට. හිත සමාධි වෙනවා කියලා කියනකොට රාග විරාග චේතෝ විමුක්තිය රාග විරාග චේතෝ විමුක්තිය ඇති වෙනකොටම භවය ඇති වෙන්න තියෙන තණ්හා උපාදාන කියන ටික නැහැ. තණ්හාව නැහැ. එතකොටම තණ්හාව නැතිවෙම මොකද වෙන්නේ? භවය නැති වෙනවනේ. භව නිරෝධයේ ලැබ සිටිනවා නුවණට හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පේනවා ඥාන දර්ශනයට, ඒ සමාධියට. අංගේ සමාධියට ඒ ඥාන දර්ශනයටයි මේ මනස අරගෙන යන්නේ. සීල සමාධි දෙක චරණ ධර්ම කියලා කිව්වේ gediya කනතෙන්ට අරගෙන යන. තටු ටිකයි කකුලුයි වගේ. ඒ වගේ මේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දකින අහන හැම දෙයක්ම හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් කර්ම භවයේ හිටිනවද අපිට? දකින අහන පැත්තේ භවයේ ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණු ජරා මරණ දුක ලැබෙනවද? නැහැ. චතුරාර්ය සත්‍යෙම දැක්කේ ඒකනේ. භව නිරුද්ධුණු ජරා මරණ දුක නැහැ. තණ්හා උපාදානෙ නැතිකොලොත් භව නිරුද්ධ වෙනවා කියලා දැකපු හින්දා තමයි උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩන්නේ. මේ සිල් රකින්න කියලා කරනකොට මේ කරන එකෙන් අර ඥාන දර්ශනයට ලං වෙන්නයි මේ වැඩපිළිවෙල තියෙන්නේ. මේ සිල්වත් වෙනවා කියන එකෙන් කියන්නේ. මෙන්න මෙහෙම ප්‍රවේදයක් තියෙනවා. යං කිංචි සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්මං කියලා හටගත් දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක ඥාන දර්ශනයක්. ඒ ඥාන දර්ශනයේ තමයි භව නිරෝධය නිවනයි කියන ධර්මතාවය ලැබ සිටින්නේ. භව නිරෝධය නිවනයි කිව්වේ ඒකට. දකින අහන පැත්තේ ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ. හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා පේනවා ඥාන දර්ශනයක්. ඒ ඥාන දර්ශනය හැම වෙලාවෙම අපිට ලැබෙන්නේ හොඳට මතක තබා ගන්න බහැර ආයතනෙ. බහැර ආයතනෙ කියලා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බහැර ආයතනෙන් තමයි නිවන දත යුත්තේ. නිවන දත යුත්තේ, නිවන දැක්ක යුත්තේ බහැර ආයතනෙ. දකින අහන පැත්තේ ලෝකයක් ඉතුරු නොවෙනවා නම් ප්‍රතිසන්දි වශයෙන් යන්න භවයක් ඉතුරු වෙන්නේ නැත්තම් කර්ම භවයේ නිරෝධයක් වෙයි නම් අන්න ඒකට කියනවා භව නිරෝධය නිවනයි නිවන කියලා. යම් තැනකට ගිහිල්ලා යමක් බලලා අහලා ආපහු එනකොට බලපු අහපු දේ ඇතිකමට නිමිති නැත්තම් දැකපු අහපු දේ දැකීමෙන් ඇහිමෙන් පස්සේ නිරුද්ධයි කියලා නිවනට මනස නැමිලා තියෙනවා නම් ඒකට කියනවා භව නිරෝධය කියලා. නිවන හම්බ වෙනවා, භවය නැහැ. ඒක දකින්න වෙන්නේ සම්මා දිට්ඨි සංකප්ප කියන කාරණා දෙකෙන් බැහැර ආයතනෙ. වායාම සති සමාධි කියන අංග තුන සතිපට්ඨානය වඩන්න වෙන්නේ ආධ්‍යාත්මික කය. හිත සමාධි කරන්න වෙන්නේ. ඒකයි මේකට සීලය කියලා කියන්නේ. ඒක මම කතා කළාට ප්‍රභේද තේරෙන්නේ නැත්නම් දැනට ඒක කාරණාවක් මතක තබා ගන්නට
අපි අද දවසේදී පොරොන්දු වුණා නම් සිල්වත් වෙන්න හෝ සිල්වත් වෙනවා කියන කාරණාවක් ඒ සීලයට හේතු ටික හඳුනගන්න ඒ සිල්වත් වෙනවා නම් ඒ සීලයට හේතු ටික හඳුනගන්න සීලයට හේතු ටික තමයි මොකද්ද? දුස්සීලකම ඇති වෙන්න තියෙන හේතු ටික අයින් වෙන විදිහ හේතු ටිකක් ගන්න එක. සිල්වත්කමට හේතු ටික තමයි අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල හේතු ටික. මොකද දුස්සීලකමට හේතු ටික තමයි ලෝභ, දේශ, මොහ. මේ ලෝභ, දේශ, මොහ කියන හේතු ටික නැති වෙන විදිහට, අයින් වෙන විදිහට මේ කුසල හේතු ටික අඛණ්ඩව භාවිතා කළොත් සිල්වත් වෙන්න වෙනවා. දුස්සීලකම නැත්තටම නැති වෙනකම්ම සිල්වත් වෙන්න වෙනවා. දුස්සීලකම නැති වෙනකම්ම සිල්වත් වුණා කියන තියෙන සංකේතය තමයි ජායති. ධ්‍යාන කියන තැනටපත් වෙන. ඒ කියන්නේ එකතු කොල්ල රොඩු ටික ගින්දර අවුලවන ගිනි ගත්ත ගමන්ම රොඩු ටික පිච්චෙනවා. දුස්සීල වෙන්න තියෙන හේතුව දැවිලම යන තැනට කියනවා ධ්‍යාන කියලා. ධ්‍යාන කියන්නේ දැවෙනවා කියන එක. ජායති කියලා කියනවා. සියලුම කෙලෙස් අකුසල් ටික දැවිලා යන තැනට තමයි දුස්සීලකම ඇති වෙන්න තියෙන. දුස්සීලකම ඇති වෙන්න තියෙන සියලුම කෙලෙස් ටික දැවිලා යනවා. අන්න ඒ තැන දක්වාම කරන්න ඕනේ. ඉතින් මට මතක් කරන්න ඕනේ අන්න ඒ ටික විශේෂයෙන්ම ඥාන දර්ශනයකින් නිවන ගැන ඥාන දර්ශනය ගැන හොඳට මතක තබා ගන්න. මේ චතුරාර්ය සත්‍යයෙන් ඉලක්ක කරන්නේ හරියට වෙන මොකුත් නෙවෙයි භවය. භවයේ තිබුණොත් ඇති වෙන ආදීනවියත් ඒ භවයට හේතුවක් වෙනවා. භවය නැති වුණොත් වෙන ආනිසංශයත් ඒක නැති වෙන්න තියෙන හේතු ටිකක් පෙන්නනවා. ඒ විදිහට පෙන්නලා ඒකට තියෙන මග. එතකොට සතිපනේ රාග විරාග චේතෝ විමුක්තිය කියලා කියන්නේ අන්නේ භව නිරෝධය තියෙන තැනට යන්න පුළුවන් කම අරගෙන දෙනවා. ඉතින් අපිට නිවන් දකින්න බැරි අපි නිවන් දකින්න විදිහට යන්න ඕනේ තැනට යන්න අපි යන්නේ නැතිකම නිසායි. ඒක යන්න තියෙන්නේ සතිපට්ඨානය හරහායි සතිපට්ඨාන භාවනාව හරහායි කියන කාරණාවත් මතක් කරනවා. ඉතින් අපිට ටිකක් නුවණින් යුක්තව කටයුතු කරන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා සිල් සමාදන් වෙලා සිල්වත් කියන තැනකින් හිටියට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ ප්‍රශ්නේ විසඳන්න නම් හිත හදා ගන්නවා කියන පැත්තට යොමු වෙලා කටයුතු කට යුතුයි කියන තැනකට එන්න වෙනවා. අපි ඔක්කොම අද දවසේදී සිල්වත් වෙනවා කියන මට්ටමක හිටියත් සිල්වත් වෙනවා කියලා පොරොන්දු වුණත් දුස්සීල බව ඇති වෙන්න තියෙන හේතුව නැති කරන්න වෙහෙසෙන්නේ නැත්තම් අපි ඔක්කොමලා ආයිතිතාම දුස්සීලා යන ගණයටයි කියන එක මතක තියාගන්න. ඒ නිසායි අපි දුස්සීලකමයි සාක්ෂි දරන්නේ අපි රහත් වෙලා නැහැ. තව පැත්තකින් රහත් වෙලා පැත්තකින් දෙබේ සමාධියක්වත් නැත්තම් නිවන රහත් වෙනවා කියන එක පැත්තකින් තබන්නකො. අපේ මනසේ සමාධියක්වත් නැහැ කියන එකෙන් කියනවා දුස්සීලයි කියන එක. සිල්වත් වුණා නම් සිල්වත් වෙච්ච එකේ ලක්ෂණයට කියනවා මොකද්ද? රහත් වෙලා නැත්තම් අඩුම ගානේ සමාධිගත මනසක්වත් තියෙනවා කියලා. එතන විරාග මනසක්වත් හැදෙනවා කියලා. එතකොට අපි මෙච්චර කාලයක් දන්න පුද්ගලයෙක් හොරකම් කරන්නේ නැහැ කියන තැනකින් කතා කරපු සිද්ධියක් නෙමෙයි ඈ. ඒ කියන්නේ පුද්ගලයා එහෙනම් මේ හාමුදුරුවෝ හොරකම් කර තමයි සත්තු මරමරා කාමේ වර්ධව හැසිරි තමයි ඉන්නේ කියන එකක් මේ කිව්වා නෙමෙයි මම මේ දුස්සීලයි කියන එකෙන්. ඒ හේතුව නැති කරන්න උත්සාහවත් නොවෙනවා කියන තැනින් තාම කළා නැති නිසා සිල්වත් වෙනවා කියන පැත්තට නෙමෙයි අපි තාම ආйти කියන එකයි කිව්වේ. ඔන්න උතන බලාගෙන උතෙන්ට ප්‍රතිකර්ම කරන්න. නොබෝ දවසකින්ම ප්‍රශ්නේ හරියන්නේ නැද්ද කියලා මම හිතනවා හරියනවා කියලා. ඉතින් නොබෝ දවසකින්ම අනාශ්‍රව චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති සාක්ෂාත් කරගන්න වහන්සේලා සියලු දෙනාට මේ දේශනාව හේතුපනිෂ්ඨයම වේවා කියලා මතක් කරන ගමන් මේ පිළිබඳව තව ටිකක් පොත්පත් අරගෙන මේ සූත්‍ර අරගෙන අටුව අරගෙන ඕගොල්ලොත් ගවේෂණය කරන්න කියලා මතක් කරනවා.
හොඳට හිතන්න කියලා. එතකොට ඒකට තියෙන හේතු කාරණා ප්‍රභේද සතිපට්ඨානෙ වඩන හැටිත් හැම වෙලාවෙම ඔයගලන්ට තවදුරටත් ගැඹුරින් කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා හැමදෙනාම ටිකක් ගවේෂණය කරන්න. අන්න ඒ මට්ටමේ සිල්වත් වෙන්න හදාගත්තොත් පැවිදි වෙලා කවර කතාවද ගිහි ගෙදරක කෙනෙක් මේ සතිපට්ඨාන සිල්වත් උනත් ගිහි ගෙදර කෙනෙකුගේ පංචශීලය ඇති රහත් වෙන්න. හැබැයි පංචශීලයේ ආවොත් මේ නිවන් මාර්ගට ආවහම උපසම්පදා සීල් රැකෙන කෙනත් පන්සිල් රැකෙන කෙනත් දෙන්නම එක තැනකට එනවා මේ ශාසනයේ සීලෙට. ඒ හින්දා දෙන්නම අධිකම ලබන්නේ. මොකද දෙන්නටම වෙන්නේ අන්තිමට මොකද්ද? හිත රකින්න. හිත රකින්න. ඒ හින්දා මේ ගිහි ගෙදරක ඉන්න කෙනාටත් පැවිදි හුදකලා වෙන්න කෙනෙකුට වගේම මාර්ගඵල ලබන්න පුළුවන් හැකියාව තියෙනවා කියන්නේ ඒ නිසායි. ඒක වෙන්නේ වික්ෂුන් වහන්සේ නමකට වගේ ඉඩාවකාශ අඩු වෙන එක විතරයි. දෝෂයකට තියෙන ගිහි කෙනෙකුට නැත්තම් බැරි නෑ. සිල්වත් වෙනවනම් ඊතුරු ගුණ ධර්ම ටික වඩා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් හැමදෙනාම මේ කතා කරපු පෙන්නපු විදිහට තව ටිකට නොවනේ තවත් කරුණු හදාarලා අරගෙන එකනගෙන ඒ ප්‍රතිපදාවේ අඩුපාඩු තියෙනවා සකස් කරගෙන අදාද අනාශ්‍රය චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙත්වා. ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්‍රේ වෙත්වා කියලා සත්‍යනේ කරනවා. උදේ එහෙනම් කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන් අප විසින් සිද්ධ කළා වූ සීලෝ කුසල ධර්මයන් අපි අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. මේ සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් අපවපත ආරක්ෂා කරනවා. මේ ආරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිකෘත ශාසන මම් කිෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा භූතයන්තු සුවම් පදං. ඒ වගේම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සීලෝම කුසල ධර්මයන් අපවත් වේදාලව අපගේ ගුරු දේව උත්තම අවසරයි කඳුබොඩ හිමරතන ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ සංඝ පීතුන් වහන්සේලාටත් ඥාතිත්වයෙන් මේ පරිලෝකීය ආශී ඥාතින්ටත් මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාම සුඛී සුවපත් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරන ගමන් ඒ වගේම අපගේ ගුරු දේව උත්තම උඩදිල්තොට ධම්මවංශ පඬිත් ස්වාමීන් වහන්සේත් ඒ වගේම අපගේ සත්බ්‍රහ්මචාරින් වහන්සේලා සියලු දෙනාමත් මතක් කරනවා. වහන්සේලා සියලු දෙනාටත් මේ කලාව කුසල ධර්මය එකසේ පිහිටීම ප්‍රාර්ථනීය බෝධිකෙන් උතුම් නිවන සැනසෙත්වා කියලා ආශිර්වාද කරනවා. මේ පින්වත් සියලු දෙනාටත් මේ කුසල ධර්ම හේතුයෙන් නවෝ දිනකින්ම අනාශ්‍රය චේතු විමුක්ති ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගෙන නිවන සැනසෙන්න මේ දේශනාව සියලුම දෙනාට හේතු උපනිශ්‍රේම වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.